අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ එක්ව සිටින්නේ. ඔබ දන්නවා මේ මොහොත වෙන විට මේ දිනවල මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඊටමත්ම අවාසනාවන්ත වූ සිදුවීම් කීපයක්ම පසුගිය දින කීපය තුළ සිදු වෙනවා. පෙරේදා රබුක්කනදී සිදු වූ සිදුවීමේදී එක් පුද්ගලයෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. පොලිස් නිලධාරීන් ඇතුළු සිවිල් පුරවැසියන් කීප දෙනෙකුම 24කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතව සිටින පුද්ගලයනුත් සිටිනවා. ඒකම රට පුරා තැනින් තැන උද්ඝෝෂණ ඒකම අරගල තවමත් පවතිනවා. ගෝල්පේස් පිටියේ පැවැත්වෙන ඒ උද්ඝෝෂණයන් අද වෙන විට දින 13ක් වැනි කාලයක් ගත වෙලා තියෙනවා. මේ සියලු සිද්ධීන් එක්ක පාර්ලිමේන්තුව තුල බැලුවත් ඉතාමත්ම යහපත් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ, අයහපත් තත්ත්වයක්. බල තුලණය පිළිබඳවත් මේ වෙන විට ප්‍රශ්නකාරී ගැටලුකාරී සිදුවීම් කීපයක්ම තියෙනවා. පාර්ලිමේන්තුව තුල බලය මොන ආකාරයෙන්ද පවතින්නේ? රටේ ජනාධිපතිවරයාගේ බලය මොන ආකාරයෙන්ද පවතින්නේ? මෙන්න මේ සිද්ධීන් ගණනාවක් පවතින මොහොතක තමයි තුලාව දේශපාලන සංවාදය අද අප පවත්වන්නේ. විශේෂයෙන්ම මේ මොහොත වෙන විට රටේ ඇතැම් තැන්වල සිදුවෙන සිදුවීම් ගත්තහම නීතිය ඇතැම් පුද්ගලයන් අතට අරගෙනද කියලාත් හිතෙනවා. ඇතැම් පුද්ගලයන් නීතිය තමන්ගේ අතට අරගෙන කරන මේ සිදුවීම් නිසා අනාගතයේ මේ රට යම් අරාජික තත්ත්වයකට ඇති වෙන්නත් ඉඩකඩ තිබෙනවා කියලාත් පෙනෙනවා. ඇතැමුන් ඒ පිළිබඳව බිය සංකා පළ කරනවා. මෙන්න මේ නිසාම අද අපි තුලාව දේශපාලන සංවාදය වෙන් කරා නීතිඥයන් 4 දෙනෙකුටම. විසඳුමට මග නීතිය ආධිපත්‍යයේද අරගලයේද? මෙන්න මේ මාතෘකාව යටතේ තමයි අද තුලාව දේශපාලන සංවාදය අපි ඉදිරියට ගෙනියන්නේ. මොකද මේ මොහොතේ මේ රටට අවශ්‍ය වෙන්නේ නීතිය මොන ආකාරයෙන්ද යන්න පිළිබඳව. මොකද අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් නීතිය වල් වැදුනොත් ඒ රටක් ඉදිරියට යන්නට බෑ. රටක සිවිල් පුරවැසියන් හෝ වේවා, රට පාලනය කරන උදවියව හෝ වේවා නීතියට යටයි. නීතියට අනුකූලව ක්‍රියාත්මක වෙන රටක් තමයි ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. අපට ජාත්‍යන්තරයෙන් ණය ලැබෙනවා නම්, ජාත්‍යන්තරය අපිට සහයෝගය දෙනවා නම් මේ රට නිත්‍යානුකූල විදිහට කටයුතු කරන රටක් බවට පත් විය යුතුයි. මෙන්න මේ කරුණු කාරණාත් එක්ක තමයි අද අපි තුලාව දේශපාලන සංවාද ඉදිරියට ගෙනියන්න අපි ආරාධනා කරා. මේ රටේ මේ පිළිබඳව කතා කරන්න, ව්‍යවස්ථාව පිළිබඳව කතා කරන්න පුළුවන්, මේ රටේ දේශපාලන සංසිද්ධීන් පිළිබඳව කතා කරන්න පුළුවන්, නීතිය පිළිබඳව නිවැරදිව ජනතාවට කියන්න පුළුවන් නීතිඥයන් 4 දෙනෙකුට. නීතිඥ සුනිල් වටගල මහත්මයා අයිබන් ඔබතුමාට, ඒකම අපි ආරාධනා කරා නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා අයිබන් ඔබතුමාටත්, ඒකම නීතිඥ ආචාර්ය ප්‍රතිපා මහනාමේවා මහත්මයා අයිබන් ඔබතුමාට, ඒකම ජනාධිපති නීතිඥ යුආර් සිල්වා මහත්මයා අයිබන් ඔබතුමාට. මම හිතන්නේ අපිට අද පුළුවන් වෙයි ඉතාමත් හොඳ සංවාදයක් මේ ඇති වෙලා තියෙන සිද්ධීන් එක, රටේ ඇති වෙලා තියෙන මේ සිද්ධීන් පිළිබඳව නීතිමය පැත්තෙන් අපිට කතා කරන්නට. අපි කාටත් දේශපාලනයක් ඇති, අපි කාටත් පක්ෂ දේශපාලනයක්, අපි කාටත් යම් දේශපාලනික ප්‍රතිපත්තියක්, දර්ශනයක් අප තුළ ඇති. නමුත් අපි හැම කෙනාටම රටක් අවශ්‍යයි. මේ රට තුළ ජීවත් වන අප මේ රට සුන්දර රටක්, හොඳ රටක් අනාගත පරම්පරාවට මොන ආකාරයෙන්ද මේක සුරක්ෂිත කරලා දෙන්නේ කියන එක තමයි අප ඉදිරියේ තියෙන, අපි මේ වත්මන් පරම්පරාව හැටියට අප ඉදිරියේ තියෙන ලොකුම වගකීම වෙන්නේ. රටක මේ ආකාරයෙන් සිද්ධ වෙනවා නම්, නීතිය ඇතෙමුන් අතට යනවා නම්, නීතිය රකින්න ඉන්න උදවිය නීතියට අනුව ක්‍රියා නොකරනවා නම්, නීතියෙන් එපිටට යනවා නම් මොකක්ද කළ යුත්තේ? ඒකට අරගලයෙන්ද පිහිට පැතිය යුත්තේ, එහෙම නැත්නම් නීතියේ ආධිපත්‍යයෙන්ද පිහිට පැතිය යුත්තේ? නීතිඥ සුනිල් වටගල මහත්මයා, මම ඔබතුමාගෙන් පටන් ගන්න කැමතියි. මොකද මම කැලින්ම ඔබතුමායි පටන් ගන්න. ඔබතුමා මම මෙතන ඔබතුමා මොන පක්ෂද, මෙතුමා මොන පක්ෂද, මෙතුමන්ලා මොන පක්ෂද කියන එක නෙමෙයි අපි බලන්නේ. මේ රටේ මේ සිවිල් පුරවැසියන්ට අද අවශ්‍ය වෙලා තියෙන්නේ, අපි ඇතුළු මේ සියලු දෙනාටම අවශ්‍ය වෙලා තියෙන මේ පවතින තත්ත්වය තුළ මොකක්ද මේ රටට වෙන්නේ? මොකක්ද රටේ තියෙන නීතිය? මොකක්ද ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන? ඇතැම් පිරිසක් අද හඬ නගන දෙයක් තමයි ජනාධිපතිවරයාට 69 ලක්ෂයක ඡන්දයකින් පත්වෙච්ච ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා, ගෝටා ගෝ හෝම් කියලා අද සටන් පාඨයක් ඉදිරියට ගෙනියනවා. තවත් සටන් පාඨයක් ඇති වෙලා තියෙනවා අගමැතිවරයාට මහජන ඡන්දයෙන් බලයටපත් වෙලා පාර්ලිමේන්තුවේ 3/2ක බලයකුත් අරගෙන ඒ පාර්ලිමේන්තු කණ්ඩායම විශ්වාසය දිනාගත්ත අග්‍රාමාත්‍යවරයාට මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉවත් වෙන්න කියලා තවත් පිරිසක් කියනවා.
තවත් දෙයක් තියෙන තමයි ආණ්ඩුවම ඉවත් විය යුතුයි කියලා. හැබැයි මේ සියලු කාරණා සිද්ධ විය යුත්තේ සුනිල් වටගල මහත්මයා ව්‍යවස්ථානුකූලව නේද? මම හිතන්නේ රටක ව්‍යවස්ථාවක් පවතිනවා නම් රටක නීතියක් පවතිනවා නම් පාරට බහැලා එහෙම නැත්නම් උද්ඝෝෂණ කරලා සටන් පහට කියලා එහෙම නැත්නම් පොදු දේපල වලට හානි කරලා ගැටුම් ඇති කරගෙන රටක ආණ්ඩු බලයක් හෝ රටක නායකත්වයක් වෙනස් කරන්න පුළුවන්ද? ඔව්. ඊටමත් ස්ථිරන්ත වෙනවා. නීති ආධිපත්‍යයයි අරගලයයි කියන්නේ මං හිතන්නේ ඔයා හොඳ මාතෘකාවක් තෝරන් තියෙන්නේ. මේ දෙක සමපාත වෙනවා. මොකද අරගලය නිර්මාණය වෙන්නේ නීතියේ බිඳවැටීමත් එක්ක. නීති ආධිපත්‍ය කියලා කියන්නේ මොකක්ද? නීති ආධිපත්‍ය කියලා කියන්නේ සරල ලෙස අපි ගත්තොත් මහා ලොකු විග්‍රහයන් වලට යන්න ඕනේ නැහැ. රටක නීතියක් තියෙනවා. ඒ නීතිය සමට සමානව ක්‍රියාත්මක වෙන නීතියක්. එතකොට ඒ නීතිය ක්‍රියාත්මක වීම භාවිතාව වෙනස් වුණොත් අරගලය මතුවෙනවා. ඒකයි මේ වචන දෙකේ තියෙන ඔබ හොඳ මාතෘකාවක් මේක. අරගලය මතුවෙනවා. ඒකට අපි බලන්න ඕන ඉතිහාසයේ ඇතුලේ අත් වශයෙන්ම නීතියේ භාවිතාව සහ අරගලය අතර තියෙන නිරන්තර සම්බන්ධය සහ ගැටුම මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ කියලා. අද අප්‍රේල් 21 අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා පාස්කු ප්‍රහාරයට. එතකොට නීති ආධිපත්‍ය අර්ථයෙන් ගත්තොත් පාස්කු ප්‍රහාරයට සාධාරණේ වුණාද? එතකොට කාඩිනල් උන්නාන්සේ ඇතුළු සමස්තය අද කතෝලික ජනයාගේ හෘද සාක්ෂියේ තියෙන දේ තමයි අපට යුක්තිය ඉෂ්ට වුණේ නැහැ. එතකොට යුක්තිය ඉෂ්ට වුණේ නැත්නම් අරගලයක් මතුවෙනවා. ඒ අරගලය අපේ භූමිය තුල තියෙනවා. මෙන්න මේකයි සරල භාෂාවෙන් ගත්තාම. ඉතින් මම මේ වෙලාවේ මුලින්ම කියනවා අත් වශයෙන්ම පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. ඒ අදාළ ඝාතකයන්ට ඒ කුප්‍රකට දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගත්තු තැනැත්තන්ට තාම නිදැල්ලේ සිටිනවා. එය ජනතාවට වග කියන රජයකින් කවදා හරි ඒක ඉෂ්ට වෙයි. එතකොට මම මේ කියන්න උත්සාහ කරේ වටකල මහත්තයා දැන් ඔතුමා කියන ආකාරයට දැන් ඕක අපි මේ දැන් අවුරුදු 3ක් තිස්සේ අහන දෙයක් තමයි එක්ක මහමොලකරු කියලා අඳුන්වනවා. ඔක කවුරුන් කුප්‍රකට දේශපාලනඥයන් කියලා කියනවා. ඇයි දන්නවා නම් එහෙලි කරන්නේ නැත්තේ? ඔය එක්ක ඔබතුමල්ලා හෝ කාදිනල් උන්වහන්සේ හෝ කවුරුන් හෝ මේ දැන් යම් කිසි විදිහකින් නීතියත් ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ ඉදිරියේ මේ පාස්කු වාරය පිළිබඳව ඒ නඩු කටයුතුත් ක්‍රියාත්මක වෙනවා. ඇතැම්ම රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත වෙලා තියෙනවා. සමහරු තවමත් රැඳුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනවා. සමහරුන්ට අප ලැබිලා තියෙනවා. නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි කියනවා කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඇත්තට මොකක්ද මේ ප්‍රශ්නේ? දැන් අපි අහන්නෙත් ඒක තමයි. දැන් අපි කියමු පාස්කු කොමිසමක් තිබුණා. කොමිසමේ නිර්දේශ තියෙනවා. ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන වත්මන් රජය කටයුතු කරලා තියෙනවද? එතකොට ඒකට අත ගහන්නේ නැහැ. පාස්කු කොමිසමේ වාර්තාවන් වල පිටු ගණන් අතුරුදහන් කරනවා. ඇයි එහෙම කරන්නේ? ඒ කරන්නේ විධායකය. ඒක ඇතුලේ තියෙනවා අල්ටීරියා මෝටිව් එකක්. යටි අරමුණක්. මම ප්‍රශ්න කරන්නේ ඒක. එතකොට ඒක නීති ආධිපත්‍යයට බලපානවා. ඒක බලන් ඉන්න මිනිස්සු 269ක් ජීවිතස්සයට පත් වූ මිනිස්සුන්ගේ පවුල් කිතුණු ජනයා බලාගෙන ඉන්නවා මේ මියගිය මිනිස්සුන්ට කවදාද මේ සාධාරණ ඉෂ්ට වෙන සේයාවක් නැත්තම් ඔබ කියන මාතෘකාවේ දෙවෙනි කාරණේ මතුවෙන අරගලේ. ඒකයි මෙතන වෙන්නේ. දැන් බලන්න අපි මේ කාරණෙන් ටිකක් ඔබට ගියාට පස්සේ ඇයි දැන් නීතියේ භාවිතාව ගත්තාම අපි නිතරම ගැටෙන වගන්ති දෙකක් තියෙනවානේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 යටතේ අපි කියනවා අපි නීතිය ඉදිරියේ සමානයි. නමුත් සමානතාවයේ බිඳ වැටිච්ච පළවෙනි මොහොතේම අරගලයට යනවා. ඒක තමයි වෙන්නේ. විශේෂයෙන් 14 වෙනි එක වගන්තියේ මූලික මිනිස් අයිතිවාසිකම ෆන්ක්ෂන් කරන්න ගිහිලා තමයි මේ නීතියේ බලය පිළිබඳව අපි ගොඩක් සංවාදයන් වලට එන්නේ. මොකද ආණ්ඩුවක් පිස්සු කෙලිනකොට 14 වෙනි වගන්තියෙන් අයිතියක් තියෙනවා මිනිස්සුන්ට බැලලා කෑ ගහන්න. හැබැයි කෑ ගහන්න යනකොට ඒක හෙට්ටු කරනවා මට්ටු කරනවා නීතිය බලයෙන් පිට ඒක පාලනයට ලක් කරනවා. අන්න එතකොට නීතිය බලයට බලපානවා ඒක. දැන් බලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ටිකක් ආවා. දැන් මම කියන්නේ අරගලයේ මුහුණුවරයන් වෙනස් වෙනවා.
එක්තරා කාලයක අරගලයේ මුහුණුවර තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලොකු ගැටලුවක් ආවා විධායක ජනාධිපති ක්‍රමය. එතකොට විධායක ජනාධිපති ක්‍රමේ තටු කපන්න ඕන කියලා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ටිකක් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ආවා. ආපු ගමන් මොකද්ද කරේ? තමන්ගේ කුප්‍රකට පටු අරමුණු මුදුන් පමුණවා ගන්න රාජපක්ෂ මහත්තුරු 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒක පවුලේ ව්‍යවස්ථාවක්. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ පවුලේ එකක්. ඒකට ලොකු තරපුමක් එළිය ආවා, අරගලයක් ආවා. ඒ අරගලයේ ජයග්‍රහණයක් විදිහට 19 ආවා. 19 එනකොට 19 ව්‍යවස්ථා සංශෝධනයේ ජයග්‍රහණයක් විධායකයේ තටු කැපීමක්. දැන් ඊට පස්සේ අරගලයක් ආවා. නෑ 69 ලක්ෂයක ජනවරමක් තියෙනවා මේ මහත්තුරු ගොඩ තර්ක කරලා විල්ලා 20 ගේන්න ඕනේ කිව්වා. දැන් ඊට පස්සේ 20 ගෙනාවා. 20න් අර සාමාන්‍ය මට කියන්න බෑ මේ වචනේ. දැන් 20න් මොකද වෙලා තියෙන්නේ? කුජීත වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් මම දැන් රූපවාහිනිය කියන අවජාතක ව්‍යවස්ථාවක් 19 වෙනි එක. එතකොට මම කියන්නේ දැන් 19 ගැන රට විනාශ කරායයි කියන කට්ටිය දැන් ඒ කටින්ම 19 වෙනි ව්‍යවස්ථාව දැන් යලි ගේන්න ඕනේ කියලා කියනවා. ඇයි? තමන්ගේ පුද්ගලික දේශපාලනයේ ගැටුමක් තියෙනවා. ඒ ගැටුම निराකරණය කරන්නම් 20 පැත්තකට දාලා දැන් ශනිකව 19ට යන්න ඕන. ඉතින් කො නීතියේ බලය? මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒකද? මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ධර්මන මතක තියාගන්න. එක දෙයක් මේක ටිකක් මේක කියන්න ඕන. දැන් බලන්න අපි සිද්ධමය වශයෙන් ගත්තොත් මොකද්ද උනේ? රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා. වත්මන් ජනාධිපතිවරයා මේ තියෙන සෞභාග්‍යයේ දැක්ම අරගෙන ඇවිල්ලා නීතිය සමට එක සමානයි කියලා කියන්න ආවා. හැබැයි ආපු වෙලේ ඉඳන් මොකද්ද කරේ? ආපු හැම තප්පරයක් පාසාම මේ නීතිය අවගමනයක් තිබුණේ. ගෝඨාභය මහත්තයාගේ මේ රාජ්‍ය පාලනය ඇතුලේ. මොකද අපි දැක්කා નિયમિત පරිදි අධිකරණ පද්ධතියක් තිබියදී කෙලින්ම දැම්ම ජනාධිපති කොමිෂන්. දේශපාලන පරිගැනීම් කමිටු දැම්මා. කමිටුවේ නිර්දේශ ගත්තා. උපාලි අබේරත්න කමිටුවේ නිර්දේශ පැය භාගයයි. නඩුවකට පැය භාගයෙන් සාක්ෂි අහලා තීරණ අරගෙන මහාධිකරණයේ පාර්ලිමේන්තුව හරහා නිර්දේශ කරනවා නිදොස්කට මුදාහරින්න. කවුද මුදාහැරියේ? රාජපක්ෂ පවුලේ උදවියගේ නඩු. කවුද මුදාහැරියේ? කැබිනට් මණ්ඩලයේ උදවියගේ නඩු. කවුද මුදාහැරියේ? මේ ආණ්ඩුව බලයටපත් වෙන්න ගත්ත හෙන්චයියන්ගේ නඩු අධිචෝදනා පත්‍ර 29ක් ඉල්ලාස් කරගත්තා. කොහොමද නීතිය බලය? ඒ විතරක් නෙවෙයි. ලෝහන් රත්වත්තේ කවුද? ලෝහන් රත්වත්තේ බන්ධනාගාර ඇමති. ඇමති ගියා වැලිකඩ සිරබැඳිරියට. ඇමති ගියා බන්ධනාගාර සිරබැඳිරියට. තමන්ගේ පිස්තෝලේ පැනලා බීලා බීමත්ව ගිහිල්ලා එතන බලපෑමක් කරා. ගැලෙව්වා යාගේ ඇමති ධූරය. දැන් කවුද යා? අලුත් ඇමති මණ්ඩලයේ රාජ්‍ය ඇමති. මට්ටු වුණාද යා? එයා මට්ටු වෙලා නැහැ. රටේ ජනතාව මට්ටු කරන්නේ මේ ඉන්නේ. ඒකින්ද ඔතන තව විනාඩියක් කාලයක් තියෙනවා. විනාඩියයි. එතකොට ඒ විතරක් නෙවෙයි පෞද්ගලික දස්වල හදිසි නීතිය තිබුණා. හදිසි නීතිය ගෙනාවේ පවුලක් රකින්න, රටක් රකින්න නෙවෙයි. සිද්ධියක් මට එකක් කියන්නේ. හදිසි නීතිය ගේන්න තියෙන. ඇඳරි නීතිය ගෙනාවේ පවුලක් රකින්න. සිද්ධියක් එකක් කියන්නේ. ඇඳරි නීතිය ගෙන්න බලපෑයි. දවස් දෙකක් රටක නිවාඩු දුන්නා. තනිකර නිෂ්පාදනයේ නතර කළ දවස් දෙකක් රටකට නිවාඩු දුන්නා මේ ඊයේ පෙරේදා. අවුරුද්දට කියලා. පවුලට ඕන විදියට. එතකොට පවුලට ඕන විදියට රට කරන්න ගිහිල්ලා නීතියේ අවභාවිතාවක් පැත්තකට ගියා. මම මේ කියන්නේ ධර්මන අවසාන වශයෙන් මේක නිසා තමයි අරගලයේ මුහුණුවර දැන් වෙනස් වෙලා තියෙන්නේ. අරගලයේ මුහුණුවර එදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනත් එක්ක ගැටුණා. දැන් අරගලයේ මුහුණුවර මොකද්ද? මේ නීතියේ අවභාවිතාව නිසා ආර්ථික ප්‍රපාතයකට අපි ගිහිල්ලා තියෙනවා. ඒ ආර්ථික ප්‍රපාතයේ ප්‍රතිඵලයක් විදියට ගෑස් නැහැ, කිරිපිටි නැහැ, පෙට්‍රල් නැහැ, පෝලිං යුගයක් නිර්මාණය කළා. මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාවක් නැහැ. ඒකට ශිෂ්‍යෝ, ගොවියෝ, කම්කරුවෝ සමස්ත ජනතාව අද පාරට බහැලා අරගලයක් කරන අන්න වගේ මාතෘකාව. ඒ අරගලය සාධාරණයි. ඒ අරගලය කුප්‍රකට විදිහට මිරිහානේදීත් යට කරා. කුප්‍රකට විදිහට දැන් ඔය තීන කෑගල්ලේ අරගලේ පන්න වෙඩි තියන්නේ වටිනවද? මිනිහෙකුට පන්න වෙඩි තියන්නේ මේ පොලිසිය. හරිද? ඒ පොලිසිය පන්න වෙඩි තියන්නේ යට දේශපාලන අරමුණක් තියෙනවා. මිරිහානේ යට දේශපාලන අරමුණක් තියෙනවා. කෑගල්ලේ සිද්ධියේ යට දේශපාලන අරමුණක් තියෙනවා. එතකොට දේශපාලන අරමුණ තියෙනකොට නීතියේ භාවිතාව පැත්තකට යනවා. අවභාවිතාව. ඒක නිසා තමයි අපි කියන්නේ නීතියේ
නීති ආධිපත්‍ය යට යන හැම මොහොතකම අරගලය මතුවෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ අරගලය සාධාරණ අරගලයක්. නීතිඥ ප්‍රතිභා මානහමේ මහත්තයා දැන් මේ අද ඇවිල්ලා තියෙන තත්ත්වය දැන් රටේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. සාමාන්‍ය ජන ජීවිතයේ අවුල් සහගත තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මුලින් මේ අරගලය පටන් ගත්තේ ගෑස්, විදුලිය, ඉන්ධන මුල් කරගෙන. මේ අරගලය දවසින් දවස වෙනස් වෙද්දී සටන් පාට වෙනස් වෙනවා. සටන් පාට වෙනස් වෙලා මේක දැන් අමුතුම තැනකට ගිහිල්ලා තියෙනවා. දැන් අවසානයේ දැන් නැවතිලා තියෙන්නේ ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි. අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතුයි. ආණ්ඩුව ඉවත් විය යුතුයි. හැබැයි නීතියේ ප්‍රතිපාදන කොහොමද? ඒ කියන්නේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියට නීතියේ ප්‍රතිපාදන කොහොමද අරගල කරලා සටන් කරලා මේ විදිහට ගැටුම් ඇති කරලා රටේ ජනාධිපතිවරයා ගෙදර යවන්න පුළුවන්ද? ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්ද? ජනවරමක් අරන් ඇවිල්ලා තියෙන ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ගෙදර යවන්න මේ වගේ ක්‍රමවලින් පුළුවන්ද? සුධර්මන් ඇත්තටම අද ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි මේ හැඟීම් වලින් නැත්තම් සිතුවිලි වලින් විසඳන්න ගියොත් ඒක අපිට හරි අමාරුයි විසඳන්න. ඉඳා මම දකින්නේ මේ අරගලය කියන එකට කැරැල්ලක් කියන එකටද විප්ලවයක් කියන එකටද? දැන් ලෝකේ එහෙම වෙලා තියෙන විප්ලව. ඒ රුසියානු ඒ වගේම චීන මාෝ සේතුන් කියුබානු විප්ලවය ඒවා තුල ඒ හොඳ සිස්ටම් චේන්ජ් එකක් ආවා. ඒ ආව ඒකාධිපති තත්වය රජ තත්වය වෙනස් වෙලා ඒගොල්ලෝ ස්ථාවර ක්‍රම ඇති කරගත්තා. චීනි මාෝ සේතුන් 5 දෙනෙක් එක පටන් අරගෙන අදටත් චීනි වියට්නාමේ හෝ චි මින්. ඒ වගේ ඒ එක එක පරිවර්තන වෙලා තියෙනවා ලෝකේ. එතකොට අපි මම දකින්නේ මේ අරගලය ගොඩාක් වෙලාවට එක පැත්තකින් මේකට ආණ්ඩුවක් කියන්න ඕනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් බලන්න මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ මේ ව්‍යවස්ථාවෙන් නෙමෙයි. දැන් මම හෙට පෙට්‍රල් හරි ඩීසල් හරි ගන්න යනවා. මම රෑ නිදාගන්නේ රුපියල් 1000ක් තියාගෙන. උදේ පාන්දර බලනකොට පෙට්‍රල් වැඩි වෙනවා ඒ වගේ ඩබල් ට්‍රිපල්. ඒක මට සාධාරණ කීර්තියක් එනවනේ. එහෙනම් ඒ අයට කියන්න තිබ්බා මෙන්න මේ විදිහට තමයි මිල වැඩි වෙන්නේ කියන්නේ. එතකොට ජනතාවගේ විශාල ප්‍රකෝපයක් එනවා. ඒ ප්‍රකෝපය එන්නේ කොතනින්ද? එයාට දරා ගන්න බැරි බඩු මිලක් එක්ක. නැත්නම් එයාගේ ජීවන අරගලය. එතකොට තැන් වලින් මේ මතුවෙනවා. මතුවෙලා අපි දැක්කා හොඳ පෙළපාලි පවාව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය කියන 14ක ව්‍යවස්ථාව දුන්න අවස්ථා තියෙනවනේ. බේරුවල ඉඳලම පැත්තක්ම දීලා තිබ්බයි. ඒක හොඳයි. ඒක 14 එකේ අද ගෝල් ෆේස් වලත් 14 එකේ ලබලා දීලා තියෙනවා. මොකද ඒ අය හික්මීමකින් සංයමයකින් කිසිම විදියකට කලාකාරී නැතුව ඒවට ඉඩ දෙන්න ඕනි කියලා මං කියන්නේ. ඒතර ඒ සිදුවීම් වලින් දැන් ඔතනින් හරි ගලක් ගහලා මොනවා හරි ආවනම් දඩස් කාලේ එනවා මේක කුප්‍රකට විදියට මේක මර්ධනය කරන්න උත්සාහ කරනවා කියන හැඟීමක් එන්න පුළුවන්. ඉතින් අපි දෙපැත්තම දකින්න ඕනේ. දැන් ලංකාවේ තියෙනවා අරගල ඇති වෙලා තියෙනවා. දවස් 3-4 පෙළපාලි යනවා. එතකොට ඒ පැත්ත දකින්නේ සමහර අය. සමහර අය දකින්නේ මේකේ යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් આવුත් අන්න භාෂණීය ප්‍රකාශනින් අපි මධ්‍යස්ථ වෙන්න ඕනේ ගොඩක් වෙලා. ඒක වැරදි. එimhe වෙඩි තිබීමත් තීවනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඒකට විනය පරීක්ෂණයක් තියන්න ඕනේ. ඒකේ සිදුුනේ මොකද්ද කියලා අපි බලන්න ඕනේ. ඒව නැතුව මේ තමන් භාෂණීය ප්‍රකාශනයේ නිදහස උපරිම ලෙස ප්‍රජාතන්ත්‍රවාදී විදියට භුක්ති විඳින ගැන කතා කරන්නේ. ඒ අයිතිය හොඳින්ම ලක්ෂ ගාණක් පාවිච්චි කරා. ඒ තලයේ පේන්නේ නැතුව සිද්ධීන් විතරක් මතු කරලා ගන්නවා නම් මම හිතනවා ඒකත් 12ක වගන්තිය සර්වසාධාරණත් නෑ කියලා. මම පෙන්වන්න යන්නේ ඔය ඇති වෙච්ච සිදුවීම් සම්පූර්ණ වැරදි. මමත් කතා කරලා තියෙනවා. මම කියලා තියෙනවා අම්බලේ කියන්නේ මොකද්ද? අපි හැමදාම කියන තත්ත්වයක් එක්ක එන එක. මම මේ දේශපාලනඥයෙක් හැටියට නෙමෙයි කතා කරන්නේ. මම කියන්නේ රට තුල ඒ වාතාවරණයක් තියෙනවා. එතකොට
සමහර වෙලාවට ඒක කෙනෙකුට අවශ්‍ය පරිදි පාවිච්චි කරන්න ඉතින් මම නැහැ කියන්නේ. නමුත් මම දකින්නේ මීට වඩා අපිට මේව හරියට කළමනාකරණය කරගන්න බැරුව. ඒ කළමනාකරණය කරගන්න බැරි එකේදී රාජ්‍ය නිලධාරීන්ගේ ඉඳන් මේ වගකීම තියෙනවා. අදටත් තියෙනවා. දැන් අපි දන්නේ මේ විදුලිය කප්පාදු කරනවා. එතකොට මේ කියන ඒව බලන්න කී දෙනෙක් ඉන්නවා. ඒතර මට ලොකු හැඟීමක් එනවා මං කොහෙට හරි එකතු වෙලා මේ ආණ්ඩුව පෙරලා ඊට වඩා හොඳ ආණ්ඩුවක් බිහි කරගන්න ඕනේ මේ තත්ත්වය ඇති කරගන්න කියන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔබ ඇහුවේ නීතිය තුල විධායක ජනාධිපති ධූරයක් තියෙනවා. මෙතුමා කිව්වාගේ 69 ලක්ෂකින් ඇවිල්ලා තියෙන ජනාධිපති ධූරයක්. ඒතර මේ ජනාධිපති ධූරය නීත්‍යානුකූලව අපි කොහොමද හිස් කරන්නේ? ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුල 38(1) 38(2) පැහැදිලිවම තියෙනවා. දැන් 38(1) ගත්තට පස්සේ ජනාධිපති ධූරයේ ධර්ණ කරා මිය ගියොත් ඒ ධූරය හිස් වෙනවා. 38(2) ඊටාම පැහැදිලිව තියෙනවා ජනාධිපතිවරයා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීමේ ලියුමක් දුන්නොත් පුළුවන්. එතකොට ඒක එතුමාගේ අභිමතය. එතුමා හිතනවා නම් මම මේ ධූරය දරන්නේ නැහැ කියලා කතානායකවරයාට ලියුමක් දීලා පුළුවන්. ඒ වගේම අපි දන්නවා ඔය ඡන්ද පෙත්සමක් තියලා ඒකෙන් පරාජය වුණොත් ඒ වගේම 38(2) යනකොට තියෙනවා දෝෂාභියෝගය. මම හිතන්නේ ඔය දෙකටම දැන් විපක්ෂය මේ වෙලාව එහෙම වෙනවනේ ඒක හොඳයි. අන්න ඒක තමයි නීති අනුකූල ක්‍රමය. විපක්ෂය ඇත්තටම පාවිච්චි කරන හොඳ නීති අනුකූල ක්‍රමයක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යන එක. ඒක බොහොම හොඳයි. ඊට අමතරව ජනතාවගෙනුත් එන විරෝධය යන්න ඕනි. මොකද මේක හරියට වෙන්නේ නැහැ. මේ වැඩේ වෙන්නේ නැහැ. එතකොට ඒක අපි කොහොමද මේ කළමනාකරණය කරන්නේ? දැන් අපි දන්නවා කොලොම්බියාවේ ලතින් ඇමරිකානු රටවල් ගත්තාම මේ වගේ මාර්ගවල ආවා. ඉන්ටරිම් ගවර්න්මන්ට් උත් ආවා. ඒ මුකුත් හම්බුන්නේ නැහැ. අවසානයේදී පොලිසියයි හමුදාවයි ඔක්කොම ජනතාවට එකතු වුණා. එවැනි අවස්ථාවලට ගිය තත්ත්ව තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඔය හර්තාල් ව්‍යාපාර තුල ආණ්ඩු දාලා ගිය අවස්ථා තියෙනවා. ඉතින් ලෝකේ එක එක විදිහට මේක පරිණාමය වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් 41 තියෙනවා. දැන් මේක විධායක ධූරය දරන කවුරු හෝ ABC ජනාධිපතිවරයා ගියයි කියලා ජනාධිපති ධූරය විසිරු වෙන්නේ. ජනාධිපති ධූරය එසේම තියෙනවා. තව පුද්ගලයෙක් පත්වීම පමණයි සිද්ධ වෙන්නේ. ඒක තියෙනවා 41. ඉතින් ඒ ක්‍රමවේදයක් තියෙනවා. මේ ඉන්න ජනාධිපති ඉල්ලා අස්සුනොත් අගමැතිවරයා එනවා. එතකොට මාස 3ක් ඉන්නවා. ඊට පස්සේ අගමැතිවරයා නැතුව ඇතුලෙන් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් කතානායකවරයා. එහෙම නැත්නම් චීෆ් ජස්ටිස්. ඒ ආදී වශයෙන් යන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඉතින් හරි ක්‍රමයට යන්න ඕනේ. ඉතින් අර උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස එතුමා හිතනවා නම් එතුමාට ඉතින් සාධාරණ යන්න ඕනේ. ඉතින් අරගල කිරීමේ අයිතිය සම්පූර්ණ තියෙනවා. ඕන තරම් ශිෂ්ටාධිකරණ අඩු තියෙනවා. උද්ඝෝෂණ කිරීම දේශපාලන උද්ඝෝෂණ රජයක් විවේචනය කරන්න අයිතිය තියෙනවා. රජය හොඳ විතරක් නෙමෙයි. රජයක් විවේචනය කරන ඒක දෙන්න ඕනේ කියලා මම කියන්නේ. එතකොට අපි අර හුදෙක්ම අන්තගාමී නොවි අපි මධ්‍යස්ථ තැනකින් තමයි මේක බලන්න ඕනේ. දැන් තරුණයන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක හඬ දෙන්න ඕනේ. තරුණයන්ට සවන් දෙන්න ඕනේ. ඒක තමයි 88 89 උනේ. ඒ කාලේ උන දේවල් වලට හදලා තියෙනවා තරුණ අසහනය සෙවීමේ කොමිෂන් සභාවේ වාර්තා. මම දන්නේ මේගොල්ලෝ කියවලා තියෙනවද කියලා. ඉතින් තරුණයන්ට හඬ නොදුන්නොත් ඒක විශාල ගැටලුවක්. ඒක තමයි ස්වාමින් වහන්සේලාත් කතෝලික පියතුමත් හැම දෙනාම කියන්නේ මේක සිදුවිය යුතුයි. ඒකට අපි දැනගන්න ඕනේ අපේ මේ කියන සමානුපාතික නියෝජන ක්‍රමයක්වත් වෙනස් කරන්න. ඒව නෙමෙයි තනිකර එවැනි තත්වයකට තාම ගිහිල්ලා නැහැ. විධායක ජනාධිපති ධූරය අවසි කරනවා නම් ඒ සඳහා යන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගය තියෙනවා. ඒකට වඩා අර ඔබ ඇහුවා මේ බැරිද අයින් කරන්න. අන්න ඒක හෝ දැන් මේ 225ට මං කියනවා. ඔබට කවුරු හරි අයින් කරන්න ඕන නම් සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේම ගේන්න රිකෝල් කරන්න. ඒක තියෙනවා ස්විට්සර්ලන්තේ. ඒක ජර්මනියේ තියෙනවා. අපි මැන්ඩේට් එක දීලා තියෙන්නේ මෙතුමා කියනවා වගේ ওই සෞභාග්‍ය දැක්මේව වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තම් රිකෝල් කරන ක්‍රමයක්. ඇයි නීති හදන තැනට මේක කරන්න බෑ. මම යෝජනා කරනවා 225ම අත්උස්සලා මේකට ගේන්න මැතිවරණවල සම්බන්ධව තියෙනවා ඔය කොමිෂන් සභාවක් තීරුම් කමිටුවක් තියෙනවා. වහාම දවස් ගණන් පහු කරන්න එපා. දවස් ගණන් පහු කරන්න එපා. රිකෝලින් සිස්ටම් එකක් හදන්න. ඒ වගේ එකක් හදලා මැතිවරණ කොමිෂන් සභාවට බලය දීලා ට්‍රිබියුනල් එක හරහා ඉන්න පුළුවන්. ඉතින් එවැනි ක්‍රමයක් හදුවොත් මම හිතනවා නීතිය තුල මේක ඉවත් කරගන්න පුළුවන්. ඉතින් අරගල උද්ඝෝෂණ ඒවා සර්වසාධාරණයි. ඒවත් එක්කම අපිට බලෙන් ඒක කරන්න බෑ. ඒක රට තුල ඇති වෙන ඕන මිලියන 10ක් 15ක් එළියට ඇවිල්ලා ඒ වගේ තත්වයකට આવොත් ඉතින් ඒක කියන අමාරුයි අපිට. හරි. සුදර්ශන ගුණවර්ධන මහත්මයා දැන් සටන් ගණනාවක් දකින්න ලැබෙනවා.
ගෝල් ෆේස් සටන එක පැත්තකින්. දැන් පාරේ ඇති වෙන සටන තව පැත්තකින්. තැන් වල අර මම මුලින් කිව්වා වගේ කැරලි කෝලහල ගිනි තැබීම් වැනි සිදුවීම් පාරවල් අවහිර කිරීම ජනතාවට අවහිර කිරීම එක පැත්තකින්. පාර්ලිමේන්තුව ඇතුළේ අරගලයක් යනවා. හැබැයි අර ගෝල් ෆේස් පිට්ටනියේ ඉන්න තරුණ තරුණියන් අලුත් රැල්ලක් එක්ක අලුත් සටන් පාටත් එක්ක මේ සටනේ කියන්නේ නව්‍යකරණයක් තියෙනවා. පොඩි කලාවක් තියෙනවා එතන. දැන් ඔවුන් ඉල්ලන දෙයක් තියෙනවා. ඔවුන් ඉල්ලනවා වෙනසක් ඉල්ලනවා. යන්න කියනවා. හැබැයි සුදර්ශන ගුණවර්ධන මහත්මයා කවුද නායකයා? දැන් අපි ප්‍රතිවමානාවේ මහත්තයා කිව්වා වගේම රුසියන් විප්ලවයේදී නායකයෙක් දැක්කා. චීනයේ ඒ විප්ලවයේදී නායකයෙක් දැක්කා. හැම රටකම නායකයෙක් දකිනවා. නායකයෙක් නැති තැනක, නායක කණ්ඩායමක් හෝ නැති තැනක මේ වගේ වෙනසක් වුණොත් රටක් හරිත තත්ත්වයට යයිද අරාජික වෙයිද? හොස්දර්ම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පළමුවෙන් බොහොම ස්තුතියි ස්වාධීන රූපවාහිනියට මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන. ඒ වගේම අද විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි පාස්කු ඉරිදා ප්‍රහාරයට අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ විපතට පාත් වෙච්ච අය වෙනුවෙන් සිහි කිරීමත් මේ වෙලාවේ අපි කළ යුතුයි. ඒ වගේම මේ අරගලය නිසා අද මිය ගිය පුද්ගලයෙක් ඒ වගේම තුවාල ලැබපු සාලපිරිසකුත් යම් පිරිසක් ඉන්නවා. ඉතින් අපි ඒ ගැනත් මේ වෙලාවේ සිහිපත් කරන්න අවශ්‍යයි. මම ඔබේ ප්‍රශ්නෙට ඉන්න පෙර මම අර මුල් තේමාවට ගියොත් අරගලය ඇත්ත වශයෙන්ම ඉන්නේ අසාධාරණ දැක්කම. ඒ අරගල හැමතිස්සෙම සාධාරණ නැහැ. අරගලය අසාධාරණ ප්‍රතික්‍රියාවක්. එතකොට අපිට අරගලයේ නොඑක් අංශ විවේචනය කරන්න පුළුවන්. නමුත් වඩාම වැදගත් දේ තමයි අරගලයක් ඇතිවීමට තුඩු දුන් හේතුව ඉවත් කරන්න ක්‍රියා කරන එක. ඒ කියන්නේ සිස්ටම් එක සුද්ධ කරන්න ඕනේ. එතකොට අරගල ඇතිවීමට ඉඩකඩ නැති වෙනවා. අනිත් පැත්තේ අරගලයක් කියන්නේ නරක දෙයක් නෙමෙයි හැමතිස්සෙම. අපිට සාමාන්‍ය හැඟීමක් තියෙනවා අරගලය, ඝට්ටනය, ගැටුම කියන්නේ හරි නරක දේවල් මේවා නවත්තන්න ඕනේ කියලා. නමුත් හැමතිස්සෙම මේ අරගලය නරක දෙයක් නෙමෙයි. මම හිතන්නේ ප්‍රතිභා මේ කාරණේ කිව්වා. සමහර වෙනස්කම් ඇතුළතින් අරගලය හරහා. අරගලය හරියට මෙහෙවුවොතින් එතනින් වඩා ධනාත්මක වෙනස්කම් වෙනවා. එතකොට ඒ නිසා මම මේක සුබවාදීව බලන්නේ මම හිතනවා දැනටමත් මේ අරගල නිසා යම් කිසි වෙනසක් සමාජයේ රටෙත් ඒ වගේම ආණ්ඩු ක්‍රමෙත් ඇවිල්ලා තියෙනවා. ආණ්ඩු වශයෙන් ගත්තොත් කැබිනට් මණ්ඩලය සමාජිකව ඉල්ලාස් වෙලා අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කළා දිනවා. ඒක ප්‍රමාණවත් දෙයක් වෙනම කරා. නමුත් එවැනි පියවරක් ගත්තනේ. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඉතාල වැදගත් ප්‍රශ්නයක්. මේ අරගලය අලුත් ආකාරයක අරගලයක් වෙන්නේ මේ අරගලයට නායකයෙක් නැහැ. ඒතකොට මොකද්ද වෙන්න පුළුවන් කියන එක. මම හිතන්නේ මේක තමයි අපිට රටක් වශයෙන් සහ සමාජයක් වශයෙන් ලොකුම අභියෝගය. නායකයෙක් ඉන්නවා නම් නායකයෙක් එක්ක අපිට නායකයා හෝ නායක කණ්ඩායමත් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ කාරණේ. මම හිතන්නේ අගමැතිතුමා මම අගය කරන ඒ අදහස අගමැතිතුමා කිව්වා මේ අරගලේ ඉන්න අයට අපිත් එක්ක සාකච්ඡාවට එන්න කියලා. අපි සාකච්ඡා කරන්න නායකයෙක් නැහැ. දැන් එතකොට දැන් හරි ප්‍රශ්නයක්. මේකට හේතුව මොකද? මේකට හේතුව එකක් තමයි මම හිතන්නේ තරුණ පරම්පරාව අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එය අපිව ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන දේවල් අපි මෙතෙක් කලක් කියපු දේවල් ඔක්කොම වල වළංගුතාවයක් නැති බව ඒ අය සමහරවිට හිතනවා ඇති. එතකොට තියෙන සම්ප්‍රදායික නායකත්වය දැන් මේ රජය බලයටපත් උනේ අත් වශයෙන් මීට අවුරුදු ජනාධිපතිතුමා අවුරුදු 2කමාරකට පමණ කලින් රජය අවුරුදු 1කමාරකට කලින් විශාල ජනවරමක් කරන් ආවේ. 69 ලක්ෂයක් තියෙනවා. ඊට පස්සේ 3-2කට ආසන්න පාර්ලිමේන්තු බලයක් තියෙනවා. එවැනි රජයකට විරුද්ධව පාරට බැහැලා සටන් පාට කියලා ඒ බලයේ මුලස්ථානයේ වන ජනාධිපතිතුමාගේ ගෙදරට යනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. එතකොට මේ මගින් පෙන්වන්නේ මොකක්ද? එකක් රජය ගැන විශ්වාසය බිඳ වැටිලා. ජනාධිපතිතුමා ගැන විශ්වාසය බිඳ වැටිලා. ඒ වගේම විපක්ෂය ගැන විශ්වාසය බිඳ වැටිලා. සම්ප්‍රදායික නායකත්වය, සම්ප්‍රදායික සිවිල් සමාජයේ ආරම්භක නායකත්වය අපි ඔක්කොම ෆේල්ලා තියෙනවා. ඒක තමයි ඒගොල්ලෝ අලුත් දෙයක් කියන්නේ. අපිට මේ ඔක්කොම ප්‍රශ්නයක්. ඒ නිසා ඔක්කොම දෙනා ඒක ජනාධිපතිතුමාට ගෙදර යන්න කියනවා, ආණ්ඩුවට ගෙදර යන්න කියනවා, රාජපක්ෂවරුන්ට යන්න කියනවා, 225ට යන්න කියනවා, අපටත් යන්න කියයි. එතකොට මම හිතන්නේ ඔබ අහන ප්‍රශ්නේ වැදගත්. එහෙනම් මොකද වෙන්න පුළුවන් මේකින් කියන එක. ඉතින් මම හිතන්නේ වෙන්න පුළුවන් දේ තමයි සමාජයේ වකීමක් තියෙනවා මේ අයගේ වේදනාවට අහුම්කම් දෙන්න. කොහොමද ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? සමහරවිට ඒගොල්ලන්ගේ සටන් පාට අපිට පුරුදු සටන් පාට නෙමෙයි.
අපි සාමාන්‍ය ශ්‍රම් පාට කියන්නේ වෙන විදිහකට. නමුත් දැන් ශ්‍රම් පාට කියන්නේ මට මෙතන කියන්න බෑ මේ ප්‍රසිද්ධ මාධ්‍ය. නමුත් කවුරුත් දන්නවා මේක ටීවී එකේ පෙන්නනවා. එතකොට දැන් ඒ අය හැබැයි ඉතින් කියන දෙයක් තියෙනවානේ. ඒ කියන දෙයට අහුම්කම් දීලා ඒක අපි රාජ්‍ය පාලනය ඇතුළට ගන්න ඕනේ. එතකොට ඒක රජයේ විතරක් වකීම නෙමෙයි. රජය, විපක්ෂය, සිවිල් සමාජය සියලු දෙනාටම සිද්ධ වෙන මේ වකීම ගන්න. ඉතින් මාධ්‍යයක් වශයෙන් මාධ්‍යරත් මේක ලොකු වකීමක් තියෙනවා. එතනදී මම හිතන්නේ මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ තරුණ පරපුරට හැඟීමක් තියෙනවා අපට අනාගතයක් නැහැ කියලා. ඉතින් එහෙම හැඟීමක් ඇති වුණාම ඒක ඇත්තක් හෝ නැත්තක් හෝ හැඟීමක් ඇතුළෙන් පස්සේ ඒක භයානකයි. මොකද එතකොට ඒගොල්ලෝ හුඟක් වෙලාවට දුර්මුඛ වෙනවා. සමහර රටවල ඒක ප්‍රචණ්ඩ කැරලි දක්වා යන්න පුළුවන්. නමුත් අපේ රටේ අපි හිතන වාසනාවකට මේ අලගලය ඊටාම සාමකාමී මට්ටමින් යන්නේ සිදි තැනක දෙකක සිද්ධි ඇති වුණා. අපි ඉගෙන කනගාටු වෙනවා. නමුත් පොදුවේ සාමකාමීව යන්නේ අලගලය. සමහර විනෝදජනක ආකාරයකට යනවා සමහර ලාවට. දැන් මෙතනින් මේ මතුවෙන හඬ කොහොමද අපි සාකච්ඡාවට ගන්න කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. දැන් මම හිතනවා මෙතන දැන් අපි තව ටිකක් එහාට ගියොතින් ඇත්ත නීතිය ව්‍යවස්ථාව අනුව වෙන විදිය බොහොම පැහැදිලිව තියෙන පොතේ. ඒක අපි ඒක පිළිපදින්න ඕනේ. ඒ වගේම දැන් ඔබතුමා කලින්ම කිව්වා මේ පක්ෂ හැටියට අපි නොඑක් මත තිබුණා වුණත් අපි මෙතනදී පොදුවේ රට හැවසෙන් කල්පනා කරන්න ඕනේ කියලා අපිත් හිතනවා. ඒ අදහස් සම්පූර්ණයෙන්ම සාමාන්‍යයෙන් අපි ඔක්කොම නීතිඥවරු දැන් නීතිඥ වශයෙන් අපිට විශේෂ වකීමක් තියෙනවා. එකක් අපි දේශපාලන මත අපි හැමෝටම තියෙන බව. නමුත් අපි මතයක් නියෝජනය කරමින් නෙමෙයි. මොකද අපි වෙනත් වෘත්තියන් වාගේ නෙමෙයි. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දියුරලා ප්‍රතිඥා දීපු පිරිසක්. ඒකට විශාල වකීමක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට. සාමාන්‍යයෙන් ඒ වගේම අපි ස්වාධීන වෘත්තිකයෝ අපි රජයට ගන්න අය නෙමෙයි. අපි එක්තරා විදිහකින් ස්වාධීනව ක්‍රියා කරන්නේ. ඒ නිසා අපිට ස්වාධීනතාවයක් තියෙනවා අනිත් අයට වඩා කතා කරන්න. එතනදී අපි අත් වශයෙන් මහජනට කතා කරද්දී අපේ මොන මතයක් තිබුණා වුණත් අපි හරි දේ කියන්න ඕනේ. එතකොට දැන් මෙතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ජනාධිපතිවරයා කොහොමද අයින් කරන්න ඕනේ කියලා හෝ ඉවත් වෙන්නේ කියලා පැහැදිලිව තියෙන එක මෙතුමා කිව්වා. නමුත් දැන් මෙහෙම ඉල්ලීමක් තියෙනවානේ. මේ ඉල්ලීම එන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි අහුවොතින් අර නායකයෙක් සංවිධානය කළා පක්ෂයක් සංවිධානය කළා මේක කරනවා නම් එතකොට දැන් හරි වෙන කවුරු හරි බලයටපත් වෙන තමයි මේ වැඩේ කරන්න කියලා. නමුත් දැන් මෙහෙම එකක් නැහැනේ. නැත්නම් මේ ජනාධිපතිතුමා යවලා මේ අහවලා ගේන්න කියලා කවුරුත් කියන්නෙත් නැහැ. එහෙනම් මේ සිස්ටම් එක ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සිස්ටම් එකේ ෆේලියර් එකක් තියෙනවානේ. ඒ ෆේලියර් එකට ඇති උනේ කොහොමද කියලා සමහරට ඒක උද්ඝෝෂණයෙන් නැති වෙන්න පුළුවන්. නමුත් අපිට විමසා බලන්න සිද්ධ වෙනවා. හිඩසක් තියෙනවා. හිඩසක් තියෙනවා මොකද්ද? ඔව්. ඔය තැනක වැරද්දක් වෙලා තියෙනවානේ. ඒකයි. ඒක මම පුද්ගලයෙකුට සීමා කරන්න යන්නේ නැහැ. නමුත් මම හිතනවා අපි ඒක විමසා බලන්න ඕනේ මොකද්ද සිස්ටම් එකේ මේ පද්ධතිය මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එක ප්‍රශ්නයක් තමයි ඇත්ත ජනතාවට කියන්න ඕනේ මම හිතන්නේ. ඇත්ත කියන්න ඕනේ. ජනතාවනේ පරමාධිපත්‍ය බලයේ හිමිකරුවෝ. ඒක ජනතාවට දැනගන්න ඕනේ අපි වෙනුවෙන් පාලනයට යවලා තියෙන නියෝජිතව අපිට ඇත්ත කියනවා කියලා. කොච්චර අමාරු සත්‍යයක් තිබ්බත් ඒ අමාරුව කියන්න ඕනේ. අපිට මෙහෙම අමාරු සත්‍යයක් තියෙනවා කියලා. දැන් එක්තරා විදිහක සුරංගනා සිහිනයක වගේ අපි ඉඳලා කිසි ප්‍රශ්නයක් නැතුව අපි හොඳට ගමන් කරනවා කියලා එකපාරටම කඩවුනට පස්සේ ඒක ලොකු ෂොක් එකක් නේ. මේක ක්‍රමානුකූලව ගේන්න ඕනේ. තෙල් මිල වගේ තමයි. දැන් අපි කිව්වොත් තෙල් මිල ආණ්ඩුව මෙහෙම අල්ලගෙන ඉන්නවා. ඔතන විනාඩියක් කාලේ. ඔව්. අල්ලන් ඉඳලා එකපාරටම අතාරින්න වෙනවා. අතාරි ගමන් යනවා උඩ පෙර නොවු විරු ආකාරයට. එතකොට මිනිස්සු නිහඬව ඉන්නේ. ඒ වගේම දැන් ඩොලරයටත් ඒ වැඩේ උනේ. ඩොලරය මෙහෙම අල්ලන් හිටියා. අල්ලන් ඉදීම හේතුකුත් තියෙන බඩු මිල එතකොට පාලනය කර හැබැයි හැමදාම අල්ලන් ඉන්න බෑනේ. ඒතර අවුරුදු දෙකක් තිස්සේ මේ අරමුදේ එනවා අපි දැනන් හිටියා. මේක මිනිස්සුන්ට කිව්වේ නෑ. එතකොට මිනිස්සු එකපාරටම දැන් කම්පනයටපත් වෙලා අපේ අනාගතය මොකද්ද අපිට වෙන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ ඒකට අපි උත්තරයක් එකතු වෙලා සොයන්න අවශ්‍ය ඇඟිලි දික් කරගන්නත් වෙනවා. නමුත් ඇඟිලි දික් කරගැනීමෙන් එහා යන දෙයක් අපිට කරගන්න සිද්ධ වෙනවා. ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහත්මයා මම හිතන්නේ ඔබතුමා දීර්ඝ වශයෙන් මේ තේවිස් කුරුගේ මැදිරියේ ඉඳලත් මීට අවුරුදු දෙකක වැනි කාලය තුල අපි ආපස්සට ගියොත් මේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා යම් ඉඟීන් දුන්නා. දැන් අපි ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් බැලුවොත් ආණ්ඩුවක් හැටියට ගත්තොත් ආණ්ඩුව පිටියට හෙත් වෙලා ඉවරයි. අනිවාර්යයෙන්. ආරක්ෂකංශ ගත්තොත් පිටියට හෙත් වෙලා ඉවරයි. යම් කිසි විදියකින් පෙරේදා පුපුරලා ගියේ ඒ සිදුවීම් වෙන්නත් පුළුවන්. ආයුධයක් අත තියෙන ආරක්ෂකංශවල උදවියට Tamanට ගල් ගහද්දී වෙඩි තිබ්බද සංවිධානාත්මකව කරාද හිතාමතා කරාද කියන එකේ පරීක්ෂණවලදී හෙළි වෙන්න පුළුවන් දෙයක්. අපි ඉතිහාසයේ මෙවැනි සිදුවීම් දැකලා තියෙනවා අපේ රටේ. අපි 1971 දී මේ රට එවැනි සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවා. 87 89 මෙවැනි සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවා. අවුරුදු 30ක් අපි ත්‍රස්තවාදී
සිද්ධීන් ගණනාවකට මුහුණ දීලා තියෙනවා. නායකයන් ජනාධිපතිවරුන් ගණනාවක් අපි දැකලා තියෙනවා. ඊවර් සිල්ල මහත්මයා දැන් රටක මෙවැනි සිදුවීම් ඇති වුණාම දැන් එක පැත්තකින් ආර්ථිකය මුල් කරගෙන තමයි මේ සිදුවීම් මාලාව ආරම්භ වෙන්නේ. අර මම මුලින් කිව්වා වගේ තෙල්, විදුලිය සහ ගෑස් කියන මේ ප්‍රධාන අංශ තුන මුල් කරගෙන. දැන් ඒක අද විනින් තැනකට ගිහිල්ලා තියෙනවා. ආණ්ඩුව වෙනස් කිරීම, ජනාධිපතිවරයා වෙනස් කිරීම සහ ජාත්‍යන්තරයේ මැදිහත් වීමට පවා ගිහිල්ලා තියෙනවා. දැන් මෙවැනි ආකාරයෙන් වුණාම රටක තත්ත්වය ජාත්‍යන්තරයේ කොහොමද මේ රට දිහා බලන්නේ? ජාත්‍යන්තරයේ කොහොමද අපිත් එක්ක ගනුදෙනු කරන්නේ? ආර්ථිකමය වශයෙන් සහ නීතිමය වශයෙන් සහ අනිකුත් ඒ ගනුදෙනු මොන ආකාරයෙන් සිද්ධ වෙන්නේ? මේ ආකාරයට ඇතිවෙන්නු රටවල් දැකලා තියෙනවා. මැදිහත් වීම අපිට හොඳටම අත්දැකීම් තියෙනවා. ඔබතුමා මේක දකින්නේ නැද්ද? මේක මේ හුදකලා දෙයක් නෙමෙයි. මේක මේ නිර්මාණය කරපු සහ සංවිධානාත්මකව කරපු දෙයක් විදිහට පේන තත්ත්වයකුත් තියෙනවා. මේ අද රට තුල ඇතිලා තියෙන තත්ත්වය. ඔබතුමා කොහොමද දකින්නේ? එවැනි තත්ත්වයක්ද මේ ගොඩනැගිලා තියෙන්නේ? නෑ, මම දකින්නේ ඒක යම්කිසි අවාසනාවන්ත සිදුවීම් ජාලාවත් තුලින් ඇතිවෙන දෙයකදී අර සංවිධානාත්මක පිරිසක් මේක දැහැගන්න උත්සාහ ගන්නවා. මේ තාරුණ්‍යයේ තියෙන අර අපි කතා කළ දේ වගේ තාරුණ්‍යයේ නැගිටීම. ඔවුන්ගේ නැගිටීම නිසා තමයි මේ ආණ්ඩුවට ඇහැරුණේ. ඒ අයට විශාල කම්පනයක් ඇති කරේ නැත්නම් අදත් ඔය කියනා වූ අමාත්‍ය ධූර ටික දරාගෙන ඒගොල්ලෝ වැජබෙමින් තියෙනවා. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. නමුත් අපි කල්පනා කරන්න ඕනේ මේ හැම දෙයක්ම අපේ රටේ තත්වය ගැන. අපේ රට පවතින්න ඕනේ. ඔබතුමා කිව්වා වගේ මේ ජාත්‍යන්තරයේ hina වෙන්න, ජාත්‍යන්තරයේ අපිව ප්‍රතික්ෂේප කරන්න, ජාත්‍යන්තරයේ දර්ශක වලින් පල්ලෙහාට යන්න. ඒකට අපි ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුව පිටින් පටවලා ඉවරලා කටයුතු කරනවා නම් ඒක වැරදි. සුධර්මන්. මොකද මේ විපක්ෂය කියලා කියන්නේ මේ අඩුළු හොඬු හොය කටයුතු කරන්න ඉන්න කට්ටිය නෙමෙයි. විපක්ෂය තුල බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව තුල කරන දේවල් වලට සහ Taman දකින දර්ශනය වෙනස් විය යුතු දේවල් කියලා ඒක කරවා ගැනීම. ඒ තුල විපක්ෂයේ කාර්යයක් තියෙනවා. දැන් පළවෙනිම අපි බලමු මේ තත්ත්වයේ ඇතිවෙන්න අද මේ අපේ රටේ ණය අර්බුදයනේ ඔතන තියෙන්නේ. ඒක ඩොලර් අර්බුදයකට පෙරලෙනවා ඊට පස්සේ. සුධර්මන් අපිට පිළිගන්න සිද්ධ වෙන දෙයක් මේ පැහැදිලිවම කොවිඩ් වසංගත කාලය තිබ්බ එක දැන් මතක නැහැ. අපේ ජනතාවට මේ රජයේ පත් වෙන අවස්ථාවේදී කොවිඩ් වසංගත තත්වය ඒක කියලා ඔක්කොම ටික නිකන් ඉන්න බෑ. ඒක ගැන කතා දෙකක් නැහැ. නමුත් අපි යථාර්ථය දැනගන්න කොවිඩ් වසංගත තත්වයේ තුල ඒක ගොඩ ගන්න මේ රටේ සියලු දෙනාම එකමුතු වෙලා කටයුතු කරපු අවස්ථාව අපි දැක්කා. එතකොට ඒකට වෛද්‍ය අංශය, රාජ්‍ය අංශය, එතකොට මේ හමුදා ආරක්ෂක අංශය විශේෂයෙන්ම කටයුතු කරපු අපි දැක්කා. ඒවට මුදල් වැය කරපු අපි දැක්කා. ඒවා තුල අපිට වුණ දේ තමයි අපි මෙතෙක් කාලයක් මුනේ සුධර්මන් හොඳ සුන්දර ලෙස ඒ ආණ්ඩුවෙන් ගත්ත ණයට ගෙවනවා කියලා තවත් වැඩිපුර ණය අරගෙන අපි ඒව ටිකෙන් කණ්ඩ බොන්න දුන්නා. මේක පිළිගන්න ඕනේ සුධර්මන්. මේක බොරුවට අපි අහගෙන වැඩක් නැහැ. මම මේක පැහැදිලි කරන්න. 2009 සිට 14 දක්වා 2009 සිට 14 දක්වා මේ රජයේ හිටපු ඉස්සර කට්ටිය තමයි, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි කටයුතු කළේ. එතකොට ඩොලර් මිලියන 5000ක ණය ප්‍රමාණයක් අරගෙන තිබුණා. ඒ අය යම් යම් වැඩ කොටස් කළා කියලා කියනවා. ඒවා සමහරු විවේචන කරනවා මේ පාරවල් මොකටද කිරිමුට්ටි ගේන්නද මේ දකුණේ ඉඳන් කියලා ඒ වගේ ප්‍රශ්න ඇති කරා. නමුත් අපේ රටකට ඒවා අවශ්‍යයි කියලා ඒ කාලේ ප්‍රතිපත්තියක් ඇටියට පිළිගත්තා. ඒක දැන් විවේචනය කරන එක වෙනම දෙයක්. නමුත් ඒක තුලට මුදල් ගිහිල්ලා ඒවෙන් කොමිස් ගැහුවද නැද්ද කියලා මෙතනට අදාළ නැහැ. මොකද 2014 සිට 2015 සිට 19 දක්වා කොමිස් ගැහුවා නම් පෙන්වන්න කාලය තිබුණා. ඒවට විශේෂ යාන්ත්‍රණ තිබ්බා. ඉතින් ඒ නිසා ඒ අය ඒක ක්‍රියා කරේ නැහැ. දැන් අපේ රට ගැන බලන්නකො. දැන් ඊට පස්සේ 2015 දී අපේ ජනතාව අර ක්‍රමය වැරදි කියලා ඒ අය කම්පණයටපත් වෙලා යහපාලනයක් කියන කටයුත්ත මත යහපාලනයට 2015 සිට 19 ඉඩ දුන්නා. දැන් මේගොල්ලෝ මොකද්ද කරේ? ඒ ණය ගෙවන කියලා ඉවරලා ඒ ණය ගෙවනවා නම් ඩොලර් මිලියන 5000කින් ඉවර වෙන්න එපා. නෑ. ඒ ණය ගෙවනවා කියලා 12050ක් 13 කර කිට්ටු වෙන්න ඩොලර් මිලියන ප්‍රමාණයක් ගත්තා. ඒක තමයි මේ 2019 ඉවර වෙලා යනකොට මේ පවතින ආණ්ඩුවට වෙච්ච දේ. එතකොට ඒ මුදල ගෙවන්න ලෑස්ති වෙන්නේ නැද්ද? අර පරණ ටිකෙත් ගෙවන්න අවස්ථාවල් තිබුණේ. මේ සියල්ලම තියෙනකොට මම කියන දෙයක්
කවුරු හරි කියන්න පුළුවන් මේ දැන් ඇවිල්ලා නිකම් මෙතන කතා කරනවා කියලා. නමුත් මේ කියන අපි වාර්තාවක් කැඳෙව්වනේ. අපි දැන් ගිහිලා තිනවා IMF එකට. ඒගොල්ලෝ නිකන් හිටියේ නෑ. මේ ඔක්කොම හොයලා බැලුවා. හොයලා බලලා ඒගොල්ලෝ වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඒ වාර්තාවේ 2017-18 කියන අවශ්‍ය කාලය තුල ගත්ත ණය මොනවටද වියදම් කළේ කියලා කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. ඒවා මේ කොමිස් කැවුවද නැද්ද කියන එක මට වැඩක් නැහැ. ඒකෙන් පේන එක දෙයයි ඛණ්ඩ බොණ්ඩ වියදම් කරන්න අපි ඇති වෙන්න දුන්නා. සරුංගලය පවා පිටරටින් ගෙන්න කටයුතු කළා. මේක තමයි සුදානමනේ ඇත්ත తত্ত্বය. ඉතින් එතකොට මේ රජය පැමිණිලා මේ රජය එක ණයක් මුදලක් ගත්තද කියලා කියන්න පුළුවන්ද? එකක්වත් ණය මුදලක් ගතන්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට ඩොලර් මිලියන ගණන් වලින් ඔය කියන මේ බැඳුම් කර විශේෂ හැටියට මේවා ස්වෛරී බැඳුම් කර මේවා ලීසි පාසු දේවල් නෙමෙයි. ඒ වගේ දේවල් අරගෙන නැහැ. එතකොට ඒකොල්ලෝ කරගන්න ගියේ ගෙවන්න. ඔබතුමා කියන 2019න් පස්සේ සර්වි බැඳුම් කර අරගෙන නැහැ. අරගෙන නැහැ. එහෙම නැතුව මේ ගෙවීම් කටයුතු කරන ඒගොල්ලොත් හිතුවා බොහොම ලේසියෙන් අපිට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ වෙලාවේ අපේ රටේ කොවිඩ් වසංගතයක් එනවායි කියලා කවුරුත් කිව්වේ නැහනේ. ඒතකොට අපි දැනගෙන හිටියේ නැහනේ. අපි ඒකට සූදානම් වෙලා හිටිය නැතුව නෙමෙයිනේ. ඒතකොට අපි දන්නේ නැති දෙයකදී අපි කල්පනා කරන්නේ අපිට එන්න තිබ්බ රට ඉඳන් රට අපේ ඉන්න මේ ශ්‍රමිකයන්ගේ ඒ මුදල් ඒවා අපි මත ජීවත් වෙච්ච ඒවා ආවනම් ඊට පස්සේ අපිට සංචාරක ව්‍යාපාරය මේ කල්පනා කරලා වැඩි දියුණු කරලා සංචාරක ව්‍යාපාරයෙන් විශාල මුදලක් ගන්න ඒවා ඇස්තමේන්තු කරලා ඊට පස්සේ රටෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අපේ රටේ තියෙන අපේ රටේ අපේ නිෂ්පාදනයේ පිටරට පටෝලා පිටරටින් අපිට ඩොලර් ගන්න. ඒක මම ඒ වගේම ආනයන දේවල් අපි පිටරටින් ගෙන්නන ඒවා නවත්තලා ඉවර බොහොම අඩු කරලා විශේෂම කාර් වලට එක කළානේ. කාර් ගෙන්නන එක නැවැත්වීම තුල ඒ වගේ අවස්ථාවලදී අපි බලාගත්ත ඉතුරු කරන්න. මේ ක්‍රමය කරන්න හදපු දේ එතනම ලොප් වුණා. ඒ නිසා විශාල අර්බුදයකට යන්න පටන් ගත්තා. එතකොට එතනදී උනේ මොකද්ද? මේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිතුමත් එක්ක හිටියා. ඒ වුණාට ඒගොල්ලෝ සම්පූර්ණ කළමනාකරණය ඔක්කොම නැති කළා දැන්. කළමනාකරණයක් තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට හිතුව මතේ විදියට ඒගොල්ලෝ වියදම් කරන්න. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහේ සැප විහරණය ගන්න. අපි දැන මේ බොරු දෙයක් නෙමෙයිනේ. දැන් ඔය ඉන්න ඇතුලේ ඉන්න අය එළියට ආවට පස්සේ පාපොච්චාරණ කරනවානේ. ඒගොල්ලෝ කියනවා මේ රටේ මහ බැංකුවේ අධිපතිතුමා එක කාලයකදී මහ බැංකුවේ හිටිය පුද්ගලයා දීලාම ගියා සම්පූර්ණයෙන්ම බැංකුව සුද්ධ වෙලාම යන්න. නමුත් ඊට පස්සේ හිටිය එකන එහෙම සුද්ධ කළේ නැතු වුණාට ඉබේම සුද්ධ වෙලා යන විදියට වැඩේ කළා. එයයි මුදල් අමාත්‍යාංශයේ ලේකමුයි ජනාධිපතිතුමා ගාව හිටිය කෙනයි ඒ ලේකමුයි තුන්දෙනාම එකතු වෙලා කරපු දේ ගැන අපිට සමාවක් දෙන්න බෑ. ඉතින් ඒ නිසා තමයි මේ අගමැතිතුමා හිටපු අගමැතිතුමා හොඳ කතාවක් කළා. එතුමා කිව්වා මේක අපි දැනගත්තා නම් මේ තුන්දෙනාම ගේන්න පාර්ලිමේන්තුවට. මේවා කෙරෙන්නේ නැහැ සුධර්ම. අන්න ඒක අපි මේ කතා කරනවා විතරයි. අපි කතා කරන විපක්ෂයේ යුතුයකම තමයි මං හිතන විදියට මේ හඬ නගලා ඒගොල්ලන්ව ගෙනල්ලා ලෝකෙට ප්‍රකාශ කරන්න. ඉතින් මම හිතන්නේ ඒක කෙරුවෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ විපක්ෂයේ කාර්යය මේ වෙලාවේ රට ගොඩ නගන්න ඒ අය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකට පාස්කු පහරය ගැන කතා කළානේ. මම මේ ගැන කතා කළා විශේෂයෙන්. ඔබතුමා කිව්වා වගේ මේ සභාවේ අපි කතා කළා. මේක වෙන්න පුළුවන් කියලා කිව්වා. මෙතන උනේ මොකද්ද? මේ කියන්නා වූ මහ මොලකාරය කියන එක හරි ලේසි කියන්නේ. කවුරුත් එක උදව්වක් දෙන්න. ඔය මේකේ තියෙනවද මහ මොලකාරයෙක් ඉන්නවා කියලා ඔය වාර්තාවේ. ඔය ඒ ඉවත් කරපු පිටක් පෙන්වන්න. ඒතකොට ඒ පිටේ තියෙනවද කියලා අපිට අහන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා. අපිට ඒවා ඔක්කොම කියන්න බෑ. සමහර දේවල් තියෙනවා සංවේදී කාරණා රාජ්‍ය ආරක්ෂාවට තියෙනවා. ඒවා ඉවත් කළාද නැද්ද කියන එක අපිට අහන්න පුළුවන්. මම දන්නේ නැහැ පිටු මොකද්ද ඉවත් කරලා තියෙන එක. හැබැයි ඒ සියල්ලක්ම නීතිපතිතුමාට දීලා තියෙනවා කියන්නේ. මම එක දෙයක් පැහැදිලිව ප්‍රකාශ කළා මුළු මේ සමාජයේටම නීතිපතිතුමාට ලිඛිත ලිවීමෙන් ඉල්ල ගන්න දැනගන්න පුළුවන්. එතුමා බොරු කළොත් එතකොට ඒකට විරුද්ධව අපිට කතා කරන්න පුළුවන්. නමුත් එතුමාට ගිහිල්ලා බලපෑම් කරන්න එක වැරදි. මම නම් කියන්නේ. නමුත් එතුමාට ලිඛිතව ලියලා ඉවර වෙලා කාදිනතුමාට හෝ කාදිනතුමාගේ දක්ෂ නීතිඥවරු ඉන්නවා සුධර්ම. ඒ අයට අහන්න පුළුවන් කවුද මේ මහ මොලකරු කියලා තමුන්නාන්සේගේ ඔය කියන වාර්තාව. දැන් මේ වාර්තාව නිකන් ලේසි පහසු වාර්තාවක් නෙමෙයි සුධර්ම. ඒකේ පිටු ගණනාවක් තියෙනවායි කියන එක පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. කොච්චර පිටු සංඛ්‍යාවක් ඒකේ තියෙනවද කිව්වොත් එහෙම 4721ක් පිටු.
මම දන්නේ කොයි පිටුද අතරුණේ කියලා. 4721ක් ඇමනුම් 215ක්. ඊට පස්සේ වෙලුම් 6ක් තියෙනවා. ඉතින් මේ තියෙන දික අපි දැක්කා මේ පොලිස් ඇමතුමා කියනවා නීතිපති කාර්යාලයේ අඩි 4ක් උසට ඒ වෙලුම් ටික ඒතර සංඛ්‍යාවක් තියෙනවා. මේ ඔක්කොම බලලා හිටපු නීතිපතිතුමා එයා යන්න කිට්ටුව ඉල්ලුවා තමන්ගේ දූරය දික් කරන්න කියලා. එහෙම නැති වෙච්ච ගමන් එයා කියලා ගියා මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා. දප්පුලදලි වෙර දප්පුලදලි වෙර ජනාධිපති. එතකොට ඒ කියප දේනේ මේ අල්ලගෙන දඟලන්නේ. එතකොට අපි කොච්චර සාධාරණද එක්කෝ විපක්ෂය එක්කෝ කාදිනතුමා ඒ නීතිපතිතුමා හිටපු නීතිපතිතුමාට කතා කරලා දැන් එයා එළියනේ ඉන්නේ. ඉන්න නීතිපතිතුමාට ලිඛිතව කතා කරනවා මිසක් නැත්තම් නීතිපතිවරුන්ට කියලා හම්බ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නැතෝ වෙන සාමාන්‍ය මිනිසුන්ට යන්න බෑ. එතකොට ඒ වෙලාවේදී කොයිතරම් සාධාරණද මොකද්ද මේ තමුන් කිව්වේ කුමන්ත්‍රණය කියලා අහන එක. එහෙම අහන්නේ කවුරු ගියේ නැහැ. එහෙම අහන්න නැතුව ඒක තුරුම්පුවක් හැටියට තියාගන්නවා නම් මම හිතන්නේ අපි කරන්නේ සමාජයට වැඩ. මම මේක තමයි කෙලින්ම කිව්වේ ගේසුමානේදී. ওই ප්‍රශ්නේ ඇදුනට පස්සේ නීතිපතිතුමාගේ හිටපු නීතිපතිතුමාගේ වගකීම තමයි මේ අවස්ථාවේදී තමන්ගේ මුඛය අරින එක. මුඛේ විවුර්ත කරලා කියන්න ඕනේ මෙන්න මේ කරුණු තමයි මම බලාගෙන හිටියේ රහස් කුමන්ත්‍රණය මේකයි කිය. මේ කරුණු හංගුවා. මේ අය මට උපදෙස් දුන්නා එපයි කියලා. එහෙම කියන්න බැරි කමක් නැහැ. ඒතර කාදිනතුමාට කියලා කියන්නකො. ලැජ්ජ වෙනවනේ. එතකොට එහෙම නැත්තම් මේ රජයේ තියෙනවා වගකීම. මේ රජයට නිකන් අතපසු කරන්න බෑ. නිකන් සාමාන්‍ය මිනිසුන්ගේ අර කවුද කිව්වාගේ Facebook එකේ මේකක් දැම්මහම මොන හරි යම් කිසි විදියකට මිනිසුන්ගේ හිත රිදෙන දෙයක් දැම්මම ගෙන කටුත්තර ගන්න. ඒ කටුත්තර ගැනීම කරන්න පුළුවන් පොලිසියට. ඒකෙන් කරන්නේ ඔහු විත්තිකරුවෙක් කරන එක නෙමෙයි. සැකකරුවෙක් කරන එක නෙමෙයි. කාදිනතුමාගේ ඉල්ලීම මත හෝ කාදිනතුමා ලිඛිතව ලියලා ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් රජයට පුළුවන් මේ කරුණු තත්වයන් යටතේ අපට निराකරණය කරගන්න පුළුවන්. රජය කියන්නේ පොලිසිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුවන් කරුණා කළා ගරු හිටපු නීතිපතිතුමනි ඔබතුමා ඇවිල්ලා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියලා කට උත්තරයක් ගන්න. එතුමා ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ කාරණා ටික කියලා අන්න එතකොට අපිට කියන්න පුළුවන් වැරදි දෙයක් කරන්න කියලා. එතකොට ඊළඟට ප්‍රශ්නයක් මතුවුණා මේ මහමොළ කරු කියන එක පිළිගන්න කැමති නැහැ. දැන් මහමොළ කරු කියන එක මේ වාර්තා තුල මේ අපේ ජනක්ති සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමා ඒ කරලා තියෙන විශාල ව්‍යාපෘතියේ තමත් මිනිසුතුමන්ලත් එක්ක කරලා තියෙන ව්‍යාපෘතියේ තියෙන දේවල් හරියට කියවනවද කියන එක ගැටලුවක් සුධර්ම. මේ ලයිබ්‍රරියේ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. ඕක තියෙනවා කිකේ ඒකට විරුද්ධව කතා කරනවා මිසක් පාර්ලිමේන්තුවේ තුල තියෙන එක කියවලා ඇවිල්ලා කවුරුත් කතා කරන්නේ නැහනේ. මෙන්න මෙතන තියෙනවා වැරදි දෙයක් කියලා. මෙන්න මේකයි කෙරේ යුතු දේ සුධර්ම. අන්න එතනදී අද කියවුණා මේක ජනගත කරන. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකට පාර්ලිමේන්තුවේ වෙබ්සයිට් එකට මේක දාන්න කියලා හැම කෙනෙකුට තොරතුරු දැන ගැනීම මත බලා ගන්න ඉඩ දෙන්න ඕනේ. මේක හංගන්න දෙයක් නැහැ. ඉතින් මම හිතනවා ජනතාව ඒක කියවලා බලයි. ඔය සාධාරණයේ ඉෂ්ට වෙන ජනතාවට මම ගෞරවයෙන් කියලා තියන්නේ ඔබ මේ වසර 3ක් පිරීම නිමිති කොටගෙන ඔබට වෙච්ච දේ කනගාටු වෙනවා. නමුත් වැරදි මතයකට යන්න බෑ. කාදින පියතුමා කරපු දේ මුල් අවස්ථාවේ අපි දොහොත් මුදුන් දීලා පිළිගන්න ඕන. එතුමා මේ ජනතාව ඇවිස්සුවා නම් අද රට මොන තත්යකට වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් එතුමා ඉවසීමෙන් මේ සියලු දෙනාම පාලනය කරගෙන සිටියා. නමුත් එතුමාත් ඇවිල්ලා සාමාන්‍ය කෙනෙක්. එතුමාට මේ නීතිමය දැනුමක් නැහැ. එතුමාට දෙන පණිවිඩය තමයි මහමොළ කරුවෙක් ඉන්නවා. කුමන්ත්‍රණය පෙන්වන්නේ. ඒ දේ අපිත් දැනගන්න කැමතියි. ඒ නිසා මම හිතනවා සුධර්ම මේ අවස්ථාවේදී අපේ යුතුයකම අපි සියලු දෙනාම එකතු වෙලා මේකට ප්‍රශ්නෙට විසඳුමක් සොයන්න ඕනේ. ඒ ඇවිල්ලා පාස්කු ප්‍රහාරය. ඒ වගේම මේ ඇති වෙලා තියෙන තාරුණ්‍යයේ නැගිටීම, ඔවුන් ඉදිරිපත් කරන කතාව, ඔවුන්ගේ නායකත්ව මණ්ඩලයක් හෝ නායකයෝ තුලින් ඔවුන්ගේ ඒ හඬ ඉදිරියට ගේන්න ඕනේ. ඔවුන්ට ඔකැස්සට වෙලා හැමදාම ඉන්න බෑ. මේ ගෝඨාභය යනකම් හිටියොත් එහම අපිට වෙන වැඩක් කරගන්න බැරි වෙයි. ඒ නිසා ගෝඨාභය යන කෙන ප්‍රශ්නයක් මෙතන ඇති වෙන්නේ නැහැ. එයාට යන්න පුළුවන්කම තියෙනවා නම් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ව්‍යවස්ථානුකූලව එලවන්න පුළුවන් නම් එලවන්න පුළුවන්. ඒ ගැන කිසි කතාවක් නැහැ. නමුත් ඒකෙන් තෙල් ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට ගෑස් ප්‍රශ්නේ විසඳෙනවා. අපිට විදුලිය ලැබෙනවා. ඒක ලැබෙනවා කියලා කවුරු හරි විපක්ෂයේ කෙනෙක් අත උස්සලා කිව්වොත් මේ ටික අපිට දෙන්න පුළුවන්. අපි ගාව තියෙනවා මේ වයිත ඔක්කොම පින්තුරු කියලා මම හිතන්නේ ගෝඨාභය මේ වෙලාවේදී යන්න ඕනේ. එහෙම නැතුව බොරුවට යන්න ඕනේ. අපි එතකොට සලකා බලන්නම් කියන එක මම හිතන්නේ සුධර්ම රටට හොඳ නෑ. රට අරාජික වෙනවා. ඒකට මම කැමති නෑ. හොඳයි. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ විසඳුමට මග නීතිය ආධිපත්‍යයේද අරගලයේද. ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු.
ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් විසඳුමට මග නීති ආධිපත්‍යද අරගලයේද ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහත්තයා අපත් සමග ඉන්නවා. නීතිඥ ප්‍රතිභා මහනාමේවා මහත්මයා, නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා වගේම නීතිඥ සුනිල් වටගල මහත්මයා අපත් සමග ඉන්නවා. සුනිල් වටගල මහත්මයා දැන් ඔබතුමා මූලික වශයෙන්ම කිව්වා මේ අරගලය සාධාරණයි. මේ ආණ්ඩුව හැටියට ආණ්ඩුව මේ ගෙන යන ක්‍රියාදාමය නිසා මේ අරගලය මතුවලා තියෙනවා. මේ අරගලය දැන් පාරට ඇවිල්ලා තියෙනවා. මේ අරගලයට ඔබතුමා මුලින්ම අපි දේශපාලනය ගැන කතා කරනකොට ඔබතුමා ඍජුවම පක්ෂ දේශපාලනය ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ දැන් ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලනඥයෙක් වගේම නීතිඥ මහත්මයා මම කමක් නැහැ නේ එහෙම ඔබතුමා ඔව් දැන් අපි දැක්ක දැන් දවස් 10 එහෙම තමයි ඔව් හැම කෙනෙකුටම තියෙනවා මම කියව ඔබතුමා ඍජුවම මේ පළස්සම මන්ත්‍රී ධුරයක් පවා දරපු කෙනෙකු හැටියට දැන් නිර්පාක්ෂික සටනක් හැටියට තමයි ගෝල්පේස් සටන තවමත් පවතින්නේ. ඒ තරුණයන් Facebook වල සටහන් කරපු අදටත් කියන දේ තමයි මේකට පක්ෂයක් නැහැ. මේ කිසිදු නායකයෙක් නැහැ. මේ මම කියන්නේ අපි කියන දේ නෙමෙයි එතනින් ඇහෙන හඬ. හැබැයි නිර්පාක්ෂික මේ උණු සටන ඔබතුමාලා අතට ගන්න උත්සාහ කරා. ඒක අපි දැක්ක ඔබතුමාලාගේ ඇතැම් නායකයන් කිව්වා මේ විශේෂයෙන්ම ඔබතුමා මේ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්ලින් සිල්ලා මහත්මයා පැහැදිලිවම කිව්වා නිර්පාක්ෂික කියලා සටන් නැහැ. මේ සටනට නායකයෙක් කියනවා. අපි ඒකට නායකත්වය දෙනවා. ඔබතුමාලා බේරුව වලින් කොළඹට ආවා පාගමනක්. මේ පවතින ක්‍රමයට විරුද්ධව ඔබතුමාලා පාගමනක් ආවා. විරෝධතා පාගමනක් ආවා. හැබැයි ඔබතුමාලා ගෝල් පේස් එකට ගියේ නැහැ. ඔබතුමාලා ගෝල් පේස් එකට යන්නේ නැතුව කොළඹින් ඒක නතර කරා. ඇයි ඔබතුමාලාට ගෝල් පේස් එකට ගිහලා මේ ගෝල් පේස් තරුණයන්ට නායකත්වය දෙන්න බැරේ? ඒ තරුණයන් ඔබතුමාලවත් ප්‍රතික්ෂේප කරලා ඉවරයි නේද? නෑ ඔබතුමාගේ කතාවේ අවසාන කැලේ වැරදි. අපි ප්‍රතික්ෂේප කළා තියෙනවා කියන එක ඒ සටන අත වශයෙන්ම ඕන්ම අර්ථ ගන්නවා. අපි දේශපාලනයෙන් තොර වූ එකක්. ඔවුන්ගේ සටන් පාඨය ගන්න 225ම එපා. ඔව් 225ම එක නම් ඒක ඇතුලේ අපිත් ඉන්නවනේ. කොට 225ම එපා. එතනින් ගත්තාම ගෝඨාභය ගෙදර යනවා. ගෝඨා go home. ඔය සටන් පාඨ දෙකනේ මේන්ලි ඒගොල්ලෝ මේන්ටේන් කරන්නේ. ඊට පස්සේ දැන් ඇවිල්ලා තිනවා 225 විගණනය කරන්න ඕන. එහෙම කියන කතා ටිකක් ඇවිල්ලා තිනවා. මම කියනවා මට පොඩි සිම්පති එකක් ඇවිල්ලා තියෙනවා ඒවට. මට තරහක් එන්නේ නැහැ. මොකද මම මේ භූමියට ගියා. නීතිඥවරුන් එකක් ගියා, නිකනුත් ගියා. එහෙම ගියාම එක දෙයක් තියෙනවා. මාළු පාන් දෙකක් දුන්නොත් දෙකක් කන්න එකයි ගන්නෙ. හරි? එහෙම සුන්දර දසුන් තියෙනවා. අනවශ්‍ය වතුර බෝතලයක් අරගෙන බොන්නේ නැහැ. එතෙන්ට ගෙනත් දෙන පරිත්‍යාග තියෙනවා මේවා තියෙනවා. නමුත් විවිධ කතා යනවා. නමුත් මම දන්නේ මගේ ඇහැට දැක්කහම එහෙම දසුන් නැහැ. එකිනෙකාගේ ඇඟේ වැදුනහම මොකද යකෝ කියලා අහන ස්වරූපයක් නැහැ. ඒ අරගල භූමිය හරි සුන්දරයි. හරි. එතකොට අපි ආරාධනා කරනවා. මෙහෙම නායකත්වයක් තිබිය යුතුයි. නායකත්වයක් නොතිබෙන තැන්වල යම් යම් සිද්ධි ඇති වෙන්න පුළුවන් කියලා ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරියට නිවේදනයකුත් කරා. මුලියත් වෙලාවේ සටනට අපි ආශිර්වාද කරනවා. නමුත් අයාලේ යන තැන්වල යම් යම් වැඩ කරන්න ගිහිල්ලා සිද්ධි ඇති වෙන්න පුළුවන් කියලා. ඒ සිද්ධි ඇතිවීම ඒක අපි කියපු දේවල් සමහර දේවල් ඇත්ත වෙමුණුත් යනවා. අපි ගත්තොත් මිරිහාන සිද්ධිය මම මෙතනම ඇවිල්ලා තර්ක කරලා තිනවා. අපි දන්නවා මිරිහානේ එතන හිටපු මම ඒ අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඉඳලා ඒ සියලු වෙලාවල් වලම කල්ගත කරා. කිසි කෙනෙකුගේ අභිලාෂයක් නැහැ මේ බස් එකක් ගිනි තියන්න. නමුත් බස් එක ගිනි තියලා. හරි මේක ඇතුලේ වෙනත් දේශපාලන අරමුණක් පමුණවා ගන්න බස් එක ගිනි තියලා. අද මීඩියා විෂුවල් බැලුවට පස්සේ විද්‍යුත් නාලිකාවල කෑගල්ලේ සිද්ධියේ මොකටද මේ පෙට්‍රල් ෂෙඩ් එකක් ගිනි තියන්නේ? මොකටද මේ මොකටද ත්‍රිවිල් එක ගිනි තිබ්බේ? ඒක මේ පොදු ජනයාට ප්‍රශ්නයක්. හැබැයි ඒක ඇතුලෙන් ඇවිල්ලා යම් අරමුණක් මුදුන් පමුණවා ගන්න වැඩ කරලා තියෙනවා. එතකොට හැබැයි සංවිධානාත්මක සටන් ඇතුලේ බේරුවල ඉඳන් අපි ආවා. ඒ වගකීම අපි ගන්නවා. අපි කියනවා මේ රටේ බලා අපි හඬ අහගෙන තරුණයන්ට අර සංවිධානාත්මක ඒකට ලීඩර්ෂිප් එකක් දෙන අරගලයක ස්වරූපේ ඒක. අපි ගල් කැටයක් කරන්නේ අපි මෙතන විතරක් නෙවෙයි අදත් කරා මීගමු ගිහිල්ලා
අපේ ලීඩර්ෂිප් එක යටතේ අපි කරනකොට අපි ඒක වගකීම ගන්නවා. නමුත් සුධර්මන් අපි කියනවා නමුත් මේ මීට එහා ගියපු ප්‍රෙෂර් එකක් මීට එහා ගියපු ප්‍රශ්නයක් මේ රටේ තරුණයාට තියෙන එක අපි තේරුම් ගන්න ඕන. මෙතුමා කියනවා නම් මේක කොවිඩ් කාලේ අපි ලොකු අමාරුවකට වැටුණා. ඔබතුමා එතන කිව්වා දැන් ආරම්භයේදීම කිව්වා ඔබතුමා ගෝල් ෆේස් කියම හොඳ දෙයක් දැක්කා. ඒ තමයි අර මේ තරුණයන්ගේ මේ තියෙන අලුත් සිස්ටම් එක. ඇඟේ වැදුනත් මනින්න නැති. මාළු පාන් දෙකක් දුන්නාම එකක් කරන සාමූහිකත්වයේ සහ වෙනම ආර්ට් එකක් මෙතන ඇතිලා තියෙනවා. ඒ කියන්නේ විනයක් කියන එකකුත් තියෙනවා කියන එක තමයි ඔබතුමා තියෙනවා විනයක් නමුත් මේ අවංක විනය මම පොඩ්ඩක් ඉන්නේ. මේ අවංක විනය වෙනත් කෙනෙක් බලාගෙන ඉන්න කෙනෙක් අවභාවිතාවට ගන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. හොඳයි. ඒකම අපි දැක්ක දෙයක් තමයි මම හිතන්නේ මම ඔබතුමාලගෙනුත් ඒක බලාපොරොත්තු මේ වටේදී පුළුවන් මේ ප්‍රශ්න කරන්නත් මම සිවිල් පුරවැසියෙක් හැටියට. දැන් මිරියහානේ සිද්ධියේදී ඉඳලා පටන් ගත්ත දෙයක් තමයි යම් කිසි විදියකින් චූදිතෙක් හෝ සැකකරුවෙක් හෝ අධිකරණයට ගේනවා. ඒ නීතිය ඉස්සරහට ගේනවා. අධිකරණය ඉස්සරහට ගෙනාවට පස්සේ යම් නීතිඥ මහත්මයෙක් හෝ නීතිඥ කණ්ඩායමක් හෝ පෙනී හිටිනවා. ඒක සාමාන්‍ය අපේ තියෙන නීති ක්‍රමයේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද ඕන ගාන පෙනී හිටිනවල මං හිතන විදියට මම දන්නේ මං හිතන විදියට පුළුවන්. හැබැයි ඒ තැනකදී නීතිඥ මහත්තුරු අප්පුඩි ගහලා අපදුන්නාම ඒ අප්පුඩි ගහලා උසාවියේ භූමියේදීම ඔවුන්ව පිළිගන්නව නම් මොකක්ද එතන තියෙන නීතිය සදාචාරය? මම මේ අහන්නේ සිවිල් පුරවැසියෙක් හැටියට. නීතිඥ මහත්තුරු අප්පුඩි ගහලා ඒ අප ලබා දීලා එන සැකකරුවන් හෝ ඒ පුද්ගලයන් ඒක යම් වැරදි ආදර්ශයක් සංවේදී කාරණයක් මම කියන්නද? මට මේකට අවසර දෙන්න. අප්පුඩි ගහන්නේ ඇයි? මොකද දන්නවද? මේක වගකීමෙන් කියන්නේ. මිරියානේ සිද්ධියේදී 48ක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන මෙහෙම මැජිස්ට්‍රේට්වරයා ඉස්සරහා අහලා දැන් හිටියා. උන්ට දාලා තියෙන්නේ පොදු දේපල පනත. අපි අහලා තියෙන්නේ අප නෑනේ. පොදු දේපල පනතේ දාලා යනකොට අප නෑ කියලා හිත හදාගෙන යනවා. එහෙමයි තියෙන්නේ. එතකොට බසයක් ගිනි තැබීම බෑනේ මේ රජයේ දේපලක්නේ. එතකොට අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාගෙන් ඇහුවා මැජිස්ට්‍රේට්වරයා මෙතන ඉන්න 48 දෙනාගෙන් කවුද බස් එකට ගිනි තිබ්බද කියලා. මෙතන ඉන්න 48 දෙනා අතර යා නෑ කිව්වා. එතකොට අප්පුඩි ගහන්න නැතුව මොනව කරන්නද? ඒ අහිංසක මිනිස්සුන්ව අරගෙන ඇවිල්ලා කූඩුවකට දාලා පොදු දේපල පනත යටතේ රිමාන්ඩ් කරන්න කටයුතු කරනකොට එළියට මේ ස්වේච්ඡාවෙන් ජනාධිපති නීතිඥවරු 5 දෙනෙක් ඇවිල්ලා සබ්මිෂන් කරලා එළියට ගත්තේ. වඩා ගන්න එපැයි. මේ අපේ රටේ අහිංසක මිනිස්සු කන්න නැතුව බොන්න නැතුව ගෑස් එකට තෙල් ටිකට මේකට පොලිමේ හිටපු මිනිස්සුන්ව අරගෙන ඇවිල්ලා හිර කරාට පස්සේ මේ බොරුවට කියලා දැනගත්තට පස්සේ ඉතින් අතිරේක සොලිසිටර් ජෙනරාල් කියනවා නම් මෙතන ඉන්නේ මෙතන නෑ බසයකින් තියපු කෙනා කියලා මොනව කරන්නේ සුධර්මන් අපි ඊට වඩා දෙයක් කරන්නේ නෑ ලෝයස්ලා හැටියට. ඉතින් ඒක මිනිස්සු පොදු ජනයා ඇවිල්ලා හිටියා. උන්ගේ හැඟීමක් තිබුණා. ලෝයස්ලා බදාගත්තා කියලා මං කියන්නේ. පොදු ජනයා අප්පුඩි ගහලා පිළිගත්තා. ඉතින් එච්චරයි එතන වෙච්ච සිද්ධිය. මට හිතෙන්නේ ඔබතුමා මොකක් හරි කියනවා නම් මම ඒක බාර ගන්නම්. මොන හරි නීතියට ගැලපෙන්නේ නැහැ නේද වගේ කියලා තියෙන එකක් උසාවි භූමියක් ඉස්සරහා. නමුත් මොකද ඒ සිද්ධිය සිවිල් පුරවැසියෙක් කරොත් URC මහත්මයා මම හිතන්නේ මේ උසාවි භූමියකදී හෝ කෑ ගැහුවොත් උසාවියට චැලෙන්ජ් කරොත් ඒක මෙහෙමයි සුධර්ම අපි ගන්න ඕනේ ඒ කරපු ක්‍රියාවලියත් එක්ක. මෙතුමන්ලා උදේ රෑ වෙනකන් ඉඳලා ඒ සුනිල් මටකල මේ මෙතුමා ඒකේ බොහොම ක්‍රියා කරේ. ඒ කරපු සේවය කවදාවත් අපි දැකලා නැහැ නීති වෘත්තියේ එහෙම දෙයක් පිවිදීම. ඒක තමයි මම කියන්නේ මේ දරුවෝ කරපු ජයග්‍රහණය තමයි ඒ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හඬට තමයි මේ ඔක්කොම ඉදිරිපත් වෙලා එන්නේ. අපි කැමැත්තෙන් එන්නේ. ඉතින් ඒ වෙලාවේදී අසාධාරණ ලෙස තමයි පුද්ගලයෝ ඉදිරිපත් කළේ පොලිසිය. මේ අසාධාරණ ක්‍රියාවලිය සුරත්මන් මේ අදෙයිය ඇති වෙච්ච එකක් නෙමෙයි. මේක මේගොල්ලෝ කරගෙන ආපු දෙයක්. මෙතනත් බැලුවා මේ විදියට කරලා අඩු ගානේ දවස් 3ක්වත් රිමාන්ඩ් කරන්න. මොකද්ද සුරත්මන් මේ කතාවේ තේරුම? හොඳ වෙලාවට මේ නීත්‍ය මහතුරු කණ්ඩායමම ගිහිල්ලා පැහැදිලිව පෙන්නලා ඉවලක් පෙන්නුවාම මේක කිසි බී වාර්තාවේ ලියන්න ඕනේ මොනවද ඒ පුද්ගලයෝ කරපු වැරදි කියලා. විනිශ්චයකාරතුමා මේ කියපු කාරණා හොඳින් සවන් දීලා ඒකට අනුගත වෙලා කටයුතු කරපු ඉන්න හොඳයි. නැත්තම් අර අපේ නීතියෙම කියලා තියෙනා වගේ යාන්ත්‍රිකව ක්‍රියා කළා නම් අර කිව්වා වගේ රිමාන්ඩ් එකට තමයි යන්න වෙන්නේ. දැන් අපිට පුළුවන් ද නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කියන්න සුධර්මන් අඩු ගානේ දවස් 3ක් රිමාන්ඩ් කරන්න.
මොනවද ඒක ASCII තියනව නේද අරමුණක් කියලා මම අහන්නේ. මට අවශ්‍යයි මේ අද මාතෘකාව නීතියේ ආධිපත්‍යයට බලපාන්නේ නැද්ද ඒ වචනේ කියලා. නීතිපති දෙපාර්තමේන්තුව කියන අඩුම තරමින් දවස් 3ක් රිමාන්ඩ් කරන්න. මේ දරුවෝ කොහෙවත් මේ රටේ යම්කිසි යුක්තියක් ඉල්ලා හඬනකට මිනිස්සු දවස් 3ක් රිමාන්ඩ් කරන්නේ මොන එකටද? මං හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාව නෙවෙයි. මේ මෑත කාලීනව දැක්කම එකම මෑත කාලීනව පොදු දේපල පනත යටතේ දාලා දාම ගෙදර ගිය අපගත්ත අවස්ථාව. නෑ මම කියන්නේ තව දිගුවක් මේ කියන වෙලාවේදී ඔය කියන පොලිසිය තවමත් හොයාගෙන නෑනේ ඔය ගිනි තිබ්බේ පුද්ගලයා. පැහැදිලිව එක පුද්ගලයෙක් තනියම යනවා. ඒතනාවට කවුද පොලිසිය ඉන්නවා හමුදාවේ ඉන්නවා. එහෙම තියෙද්දිත් අපිට බැයි නම් එයා හොයාගෙන එතන තියෙන පොලිසිය අකර්මණ්‍යතාවයෙන් ඒගොල්ලෝ එක්ක හොනකමින් කෙනෙක්ව හංගනවා. එහෙම නැත්නම් ඉදිරිපත් කරන්න නැතුව ක්‍රියා කරනවා. ඒතකොට ඒකේ දිගුවක් නේ ඊයේ දැක්කේ මේ සිද්ධුව. එතනදීත් මේගොල්ලෝ පෙන්වන්න හදන්නේ අර ත්‍රිවිල් එකට ගිනි තිබ්බයි කියලාද මේ මිනිස්සු තමන් විසින්ම ඒකට ගිනි තියා ගන්නවා. දැන් අර පුද්ගලයා හොඳ කටුකුත්තරයක් දීලා තියෙනවනේ. දීලා තියෙනවා. මයිස්ත්‍රාත්තුමා එතනට ගෙනිච්චේ ඒ නීතිඥ මහතුරුන්ගේ ක්‍රියාකලාපේ අපි අගය කරන්න. ඒ ඉල්ලීම කළාම ස්ථාන පරීක්ෂණයක් කරන්න කියලා අපි මහේස්ත්‍රාත්තුමියට අගය කරන්න. මට ඕකට යන්න ඕනේ නැහැ කියලා කිව්වනම් අපිට බල කරන්න බෑ. නමුත් එතුමිය සාධාරණයේ වෙනුවෙන් ඒ වාර්තාවක් ඉදිරිපත් කරන්නේ මොන පොලිසියද කියන එකයි මට තේරෙන්නේ නැත්තේ. ඒක පොලිස් සංහතියේටම නිග්‍රහයක්. ඒ වදයක් තියෙනවා එතන. දැන් අපි දන්නවා යම් කිසි අපරාධ ස්ථානයක් සිදු වුණාම ඒක ටක් ගාලා වට කරනවා. දැන් මෙතන අපරාධය සිද්ධ වූ තැන අර හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා වුණා වගේ ගාලා සුද්ධ කරලා දාලා තියෙනවා. ඒක ආරක්ෂා කරන්න එපා නේද මැතිතුමා? සාමාන්‍ය ඕන තරම් සිද්ධ වෙන්නේ එහෙමනේ. ඒක අපරාධයක් සිදු වුණු ස්ථානයක් කියලා තුනක් හරි ආරක්ෂාය. ස්ථානයක්. ස්ථානේ එහෙම ඊට කොට කරනවා සීනපාට මේක දාලා. සීන් ඔෆ් ක්‍රයිම්. ඔව්. ඇත්ත වශයෙන්ම මට මේකට එකතු කරන්න උනොත් ඇත්ත වශයෙන්ම දැන් ඒ සිද්ධි අවස්ථාව අපි අක්කම අධිකරණයේ හිටියා අපේ සංගමයේ සභාපතිතුමා සාලි ඥාතිපතිච්ච සාලි පීරිස් මහත්මයා ඇතුළුව ඥාතිපතිච්ච විශාල සංඛ්‍යාවක් ඒ වගේම නීතිඥවරු මම හිතන්නේ 500ක් විතර අපි හිටියා. එතකොට වටකල මහත්තයා මුලින් ඉඳන්ම හිටියා පොලිසිය ඉඳලා අපි උසාවිය ඇතුලේ හිටියේ. උසාවිය ඇතුලේ ඇත්ත වශයෙන් කිසිම කෙනෙක් කිසිම හදයක් මතු කරේ නෑ. ඇත්ත වශයෙන් ඔය පොඩි කැසීම වුණා කියන්නේ ඒක ඇත්ත වශයෙන් උසාවියෙන් එළියට බහින රාය 11 මාරට විතර රාත්‍රියේ සාමාන්‍ය වෙලාවක් නෙමෙයි මේ උසාවිය කියන උදේ ඉඳන්. ඉතින් එතකොට ඇත්ත වශයෙන්ම මට කියන්න අවශ්‍ය මේකයි. දැන් නීතිඥයෝගේ වගකීම තමයි නීතිඥයාගේ වගකීම තමයි විශේෂයෙන්ම මේ චුදිතය වෙනුවෙන් පෙනී සිටීම. ඒක තමයි අපි කරන්නේ. මොකද හේතුව පැමිණිලි වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය යන්ත්‍රය තියෙනවා. රජයෙන් බදු මුදලෙන් නඩත්තු වෙන අංශයක් තියෙනවා. පැමිණිලි ඉදිරිපත් කරන්න. එතනදී මේ පුරවැසියා කවුරු හරි කෙනෙක් චුද්දතාවට ලක් වෙනවා නම් ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්න අයිතිය තියෙනවා. නමුත් මේ අවස්ථාවේ අත වශයෙන් ස්වේච්ඡාවෙන් මේ සියලුම නීතිඥවරු ආවේ මෙතන අසාධාරණයක් වෙනවා. ඒක අපේ මේ ඥාතිපති කිව්වල් සිල් මහත්මයා තාම පැහැදිලිව කිව්වා. ඒ කියන්නේ මෙතන කවුරු හරි වරදක් කරා නම් වරද කරපු කෙනා අනිවාර්යයෙන්ම ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඒකට වාදයක් නැහැ. හැබැයි ඒ මිනිස්සයා හොයන්නේ නැතුව කවුරු හරි අරන් ගිහිල්ලා මෙන්න මේ කට්ටිය මේක කරායි කියලා දාලා ඒ මිනිස්සු ඇතුළට දැම්මා නම් ඇත්ත වශයෙන්ම මෙතන හරිම අයුක්තියක්. ඒ අයුක්තිය විරුද්ධව තමයි පෙනී හිටියේ. ඉතින් අපි ඉස්සරහට පෙනෙන්නේ ඉතින් කවුරු හරි දන්න හොඳ නැහැ මේ නීතිඥවරු ගිහිල්ලා කලකෝලහ කරන මිනිස්සු වෙනුවෙන් නිකන් පෙනී එහෙම එකක් නෙමෙයි. මෙතන කිව්වේ මේ සාමකාමී විරෝධය පළ කරන ප්‍රකාශනය විකුත් කරා නීතිඥ සංගමය ඊට පස්සේ වැරදි කළා මේනවනම් අපි කිව්වා දීපල ගිනි තැබීම රාජ්‍ය දීපල ගිනි තැබීම සම්බන්ධය හානි කිරීම සම්බන්ධයෙන් කිසිසේත් ඔය වැරදි මතයක් ගියා. නොමිලේ පෙනී ඉන්නේ නැහැ. සුධර්මන් කිව්ව එක හරි. දැන් සාමාන්‍ය ජනතාවට නීතිඥ මහතුරු හැටියට ඔබතුමාලා පෙනී හිටපු දේ සමාජගත වෙන්න යන්නේ වැරදි. මොකද අපි සංනිවේදනය උනේ වැරදි. ඒ වෙලාවේ මේ ඡායාරූපය පෙන්නලා වෙන්ෂකාරතුමාට ඇහුවා මේ එහෙම ඇහුවේ මේ පුද්ගලයා ඉන්නවද මෙතන නෑ මේ පුද්ගලයා නැහැයි කිව්වා. හරි එතකොට මෙතන පැහැදිලිවම පේනවා මේ පුද්ගලයා තනි පුද්ගලයෙක් ඇවිල්ලා එතන STF එක ත්‍රිවිධ හමුදාව ඒ ඉන්න අවස්ථාවක තමයි මේක ගිනි. එතකොට මේ සාමාන්‍ය මිනිහෙකුට ගිනි තියන්න බෑ. එතන කූඩුවේ හිටපු කීප දෙනෙක් කෑ ගහලා කිව්වලු මේ මොකද්ද ඔය කරන වැඩේ ඕවා නෙවෙයි අපි ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරන්න අපි ආවේ ගෙදරට යන්න මේ ජනාධිපතිතුමාට ලිපියක් බාර දෙන්න ඕවා මොනවටද ඔය පුච්චන්නේ කියලා කෑ ගැහුවලු. එතන හිටපු 48 දෙනාකින් කීප දෙනෙක් දැකලා තිනවා. මොකටද මෙයා කරන්නේ කියලා. ඉතින් ඒකෙන් ඒ අභිලාෂය පේනවා. අද වීඩියෝ විෂුවල්ස් වලදී ඇත්තටම ත්‍රිරෝද රථයේ ගිනි ගන්නේ හුදකලාව.
හරිද? එතකොට මේ පෙට්‍රල් ෂෙඩ් අර නිකන් කාකේ ඇඳුමක් ඇඳගත්තු පුද්ගලයෙක් තනියෙන් ගිහිල්ලා බවුසරේ ළඟට ගිහිල්ලා ගිනි තියලා එනවා. හරි? මේවා අර සංවිධානාත්මක කල්ලියක් මොනවාද මේ පොදු ජනයා විසින් කරා නම් ඕක රොත් වෙලා වැදිලා කෑකෝ ගහලා තමයි ඒ වැඩේ කරන්නේ. අපි දැකලා තියෙනවානේ යම් සිද්ධි. එතකොට ඒවත් එක බලද්දී මේකේ අර ඔබ කලින් අහපු දේ අර දේශපාලන නායකත්වයක් හෝ ලීඩර්ෂිප් එකක් නැති තැනක මෙන්න මෙවැනි දේවල් විය හැකි. ඒක හිතාමතාම ආණ්ඩුව කරනවා වෙන්න පුළුවන්. හරි? හිතාමතාම ආණ්ඩුව තමන්ගේ කළමනාකරණය කරගන්න මේ දේවල් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි තරුණයන්ටත් ආරාධනා කරන්නේ ඔබගේ මේ සටන් පාටේ අහිංසක සටන් පාට අපි ඒක හිතවත් මුදින් දීලා පිළිගන්නවා. මොකද මේ රටේ කැකෑරෙන ප්‍රශ්න ගැන ඔබ මේ කතා කරන්නේ. ඒකේ ප්‍රතිබිම්බයක් තමයි මේ වෙන්නේ. ඒකේ පිළිඹුවක් තමයි ඔබ මේ පෙන්නලා තින්නේ. ඒක විදිහට ඒකේ හැටියට අද මහ බැංකු අධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. දැන් මහ බැංකු අධිපතිවරයා ගෙදර යන්න සිද්ධ වෙද්දි මට තාම හයිලයිට් වෙන කාරණා තමයි එතුමා කියපු සමහර එක කාරණයක් අර ඩොලර් මිලියන 500ක් ගෙවන්න තීරණය කරපු වෙලාවේ. ඊට ලොකු සංවාදයක් රටේ ඇති වුණා. ඕක ගෙවන්න එපා කතා කරලා ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න. හරි? එතකොට ඒ එකම පක්ෂයේ දේශපාලන ලේකම්වරයෙක් මන් දන්නේ මේක එතුමා කියනවා රට බංකොලොත් කර ගෙවන්න හදන ඩොලර් මිලියන 500 බැඳුම් කරේට ආයෝජනය කළේ රාජපක්ෂලා කියලා මේ කවුද මේ මෙතුමා කිව්වා. එතකොට මේ තියෙනවා රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්තයා. රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්තයා. එතකොට එතකොට රටේ ජනතාවට කුකුසක් ඇතුණා. මේ අපි මේ හිඟන රටක්. මේ අපි භාණ්ඩාගාරයේ කිසිම ඩොලර් සංචිතයක් නැහැ. එහෙම තියෙද්දි එකතු කරගත්තු ධනෙ ටික මේ ගෙවන්නේ යම් කිසි කෙනෙකුට ප්‍රතිලාභයක් අත් වෙන්නද? අත් වශයෙන්ම මේ මහ බැංකු අධිපතිවරයා ඒක ගෙවලා දැම්මා. ගෙවලා දැම්මම මොකුත්ම නැති වුණා. දැන් නන්දලාල් ප්‍රනාන්දු මහත්තයා මොකද්ද කියන්නේ? දැන් ගෙවන්න විදියක් නැහැ. දැන් ගෙවන්න විදියක් නැති නිසා අපි මේ ණය ගැන ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න කතා කරනවා. එතකොට අත් වශයෙන්ම මේ ඩොලර් මිලියන 500 තියාගෙන මේ සාකච්ඡාවට ගියා නම් අද මේ තෙල් අර්බුදේ මේ විදිහටම යන්නේ නැහැ. නේ? මේ ගෑස් අර්බුදේ මේ විදිහටම යන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර කලමනාකරණයේ ඇති වෙච්ච ගැටලුවත් මෙතන සැලකිය යුතු මට්ටමක තියෙනවා. හැබැයි සුධර්මන් දැන් මෙහෙමයි දැන් තරුණයෝ දැන් මෙතුමා කිව්ව එක හරි. සියලුම දේශපාලන පක්ෂ නෙමෙයි අපිවත් ප්‍රතික්ෂේප කරයි. එතනට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැන් තරුණයන්ගේ කිසිම විශ්වාසයක් නැහැ කිසිම දේශපාලඥයෙක් කෙරෙහි. ඒ අතරින් නායකයෙක් මතුවේයි. දැන් මොකට බලෙන් ආරෝපණය කරන්න ගියොත් දේශපාලන පක්ෂයක් එතනදී ඊට වඩා විශාල ප්‍රශ්නයකට යනවා. තවත් ගැටුමක් නිර්මාණය වෙන්න පුළුවන් දෙයක්. ඒ දරුවෝ ඒ විදිහට කරන එකේ සුනිල් වඩගල මහත්තයා කිව්වා දැනට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. සුධර්මන් මහත්මයාත් කිව්වා ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ ලොබි වර්ක් එක අපි යන්න දෙන්න ඕනේ. ඔව් දැන් අපිට ඇත්තටම ඔය ආරාධනා දෙකම ලැබුණා. අපිට කිව්වා ඒ පාගමන ගෝල් පේස් එකට එන්න කියලා පිරිසක්. තව පිරිසක් විවිධ කතා කියන්න ගත්තා. ඉතින් අපි මොකටද එහෙම කරන්නේ? සටන් බීම ඕන තරම් තියෙන්නේ. ඔබතුමාලා පැහැදිලිව සුනිල් වටගල මහත්මයා මේ සටන් බීමට නායකත්වයක් දුන්නේ නැද්ද මුල ඉඳලා? නෑ අපේ සමාජවාදී තරුණ සංගමය කලා සංගමය එතන ගිහිල්ලා ඉන්නවා. ඒක ඇත්ත. පෙරටුගාමී පක්ෂයකට පිරිසක් ඉන්නවා. පිරිසක් ඉන්නවා. ඔව් එතකොට මේ නමුත් අර යට දේශපාලනයක් තියෙනවා. ඒ කියන්නේ එතන ඔවුන්ගේ ප්‍රතිවිරෝධයක් ආවේ නෑ. ඒකට ප්‍රතිවිරෝධයක් ආපු නැති තැනක අපේ සමාජවාදී තරුණ සංගමය එතන ගිහිල්ලා වැඩ කරනවා. ඒ ඇත්ත. ඒ කියන්නේ මේ නැහැ කිව්වට නිර්පාක්ෂිකම නෙමෙයි. නෑ ඔවුන් නේ කියන්නේ. ඒ කියන්නේ ඔවුන් කියනවා අපිට කිසිම දේශපාලන පක්ෂයක් වැඩක් නැහැ කියලා. නමුත් අපි අනේකට විරෝධයක් ආවේ නැහැ. නෑ මම කියන්නේ ඔබතුමාලගේ නියෝජිත එතන ඉන්නවා. නායකත්වය දෙනවා. අපේ සමාජවාදී මම ඒකනේ කිව්වේ. අපේ සමාජවාදී තරුණ සංඝයේ එරංග ගුණසේකර සහෝදරයා එතන ගිහිල්ලා ඉන්නවා. ඇත්ත. ඒක හරි. දුමින්දනාගම මේ මම දැක්ක ඉන්නවා. මහත්මයාත් එතන ඉන්නවා පෙරටුගාමී පක්ෂයේ. මම දැක්ක විපක්ෂය තියෙන එක්සත් ජාතික මේ සමගි බලවේගයේ අද ඉන්නවා මල් අරගෙන ඉන්නවා මම දැක්කේ. ඔව්. දැන් ප්‍රතිභා මහානායක මහත්මයා දැන් මෙන්න මේ තැනට තමයි කියන්නේ මට මේ සාකච්ඡාව කියන්නේ නීති ආධිපත්‍ය අරගලය. මෙන්න මේ කරුණු කාරණා ගත්තොත් මම කියන්නේ මේ ඉතා හොඳ ඔබතුමා කිව්වා වගේ මේ ඔබතුමාලා කවුරුත් කිව්ව විදිහට ආකර්ශනීය අරගලයක් එක පැත්තකින්. අර මේක ආර්ට් එකක් තියෙන අනිවාර්යයෙන් අරගලයක් මේක. මේක අපේ ඉතිහාසය තුල අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන හැම වෙලාවෙම කෑකෝ ගහන මරපන් කියන දියව් කියන මේකට එහා ගිය යම් දෙයක් මෙතන තියෙනවා. දැන් මේකට ඇහුම්කන් දිය යුතුයි.
මේක අපි මාධ්‍යයක් හැටියට හෝ වේවා සිවිල් පුරවැසියන් හැටියට හෝ වේවා ආණ්ඩු බලය තියන අය හෝ වේවා විපක්ෂය හෝ වේවා මේකට අහුම්කම් දීමක් සිදු යුතුයි. මේ තරුණයන්ගෙන් ආපු දෙයක්. දැන් ඔබතුමා දකින්නේ කොහොමද දැන් මේ தত্ত্বය නීතිමය ආකාරයෙන් කළමනාකරණය කරගන්නට? ඒ කියන්නේ යම් විදියකින් අපිට බැරිද මේ ඇති වෙලා තියෙන தত্ত্বය මේක මම යුආර් සිල්ලා මහත්මයාගෙනුත් මේ අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි මේක කළමනාකරණය කරලා යම් කිසි විදියකින් මේ තරුණයන්ව ඒ කියන්නේ විනාශකාරී තත්ත්වයකට යා නොදී යහපත් තත්ත්වයකට යන්න ඔබතුමාලා වගකිය යුතු පුද්ගලයන් හැටියට මොකක්ද කරන්න ඕනේ? සෑම තරුණ ජීවිතයක්ම ඒ ජීවිතය වටින්නේ ඒ අයගේ දෙමව්පියන්ට ඥාතීන්. දැන් මෙතුමායි මායි එක සමකාලීනව හිටියේ 88 89. අපි කෙලින්ම ගිහලා ගානේ JR මරමු. ඊට පස්සේ රෑවිලා ගානවා JP මරමු කියලා. අපි ඒ කාලේ සටන් වල තිබුණේ ජීවිතය හෝ මරණය. අවුරුදු 3ක් අපි මේ සටන කරා පරාද වුණා. ඊට පස්සේ නැවත අපි විශ්වවිද්‍යාලයට ගියා. ඒ තිබ්බ තත්ත්වෙ නෙමෙයි මීට වඩා හරි කියන්නේ සමාජ මාධ්‍යත් එක්ක ආව පොපියන චමත්කාරයත් එක්ක මේකෙන්. එතකොට මෙවැනි තත්වයක් නෙමෙයි අරාබි වසන්තයේ හෝ වෙනත් රටවල ආවේ ලිබියාවේ වෙන්න පුළුවන්. ඒ රටවලට වඩා මේක සෑහෙන මට්ටමකට ගේන්න පුළුවන් වෙලා තිනවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකකින්. ඒ අය වගේයන්න ඕනේ ඔය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිසා තමයි මේ තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ දැන් මේ තරුණයන්ට අවශ්‍යයි අඩුම ගානේ ඒ අය තුලින් ඒගොල්ලෝ දේශපාලනයක් ඉල්ලන්නේ නැහැ මෙතන. ඒ අය කියන්නේ මේ මෙතුමා කිව්වේ ඒකයි මේ සිස්ටම් චේන්ජ් එකකට යන්න. දැන් මේ සිස්ටම් චේන්ජ් එකකට යන්නත් ආණ්ඩුව කැමතිද කියලා ප්‍රශ්නයක් කියනවා. නැවත නැවත ඒගොල්ලන්ම හරීම කියන තැන නොයිද? දැන් මෙතනදී පැහැදිලිවම ඉල්ලා සිටින සටන් පාඩය තුල සිස්ටම් චේන්ජ් එකකට යන්න අඩු ගානේ ඔය දැන් 20 අතෑරලා 19 ගේන්න. දැන් මම දැක විපක්ෂ නායකතුමා දීලා තියෙන එක ගත්තොත් සෑහෙන ඊට වඩා අමාරු වෙනවා. දැන් 3න් 2 ගෙනාවා. හරි අපි හිතමු 20 අපිත් කතා කරා. මම නෑ කියන්නේ. ඒක මම පිළිගන්නවා. නමුත් ඒකින එන ස්ථානයේ අනුව ඒ ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඉතින් අපිට ඒත් බැරි 19 ගේන්න. ඒකේ අඩුපාඩු තියෙනවා නම් හදාගෙන. ඉතින් එවැනි තත්වයකට හරි ආවොත් තරුණයෝ සවන් දෙයි. දැන් තරුණයන්ට පේනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන දැන් මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මහ ජනතාවගේ ප්‍රශ්න. ඔය තෙල් ගෑස් විදුලිය මේක වාමාංශික සටනකින් ආව එකක් නෙමෙයි. මේක ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියේ තමයි තනිකරම කොළඹ ආවේ. මේ පීඩනේ. මේක ගම් වලට ගියාම ඊට වඩා වෙනස් වෙනවා. ඔය ගම්මානක් දැන් හැමදැනම වීඩියෝල තියෙනවා. මම දැක මොණරාගලත් හදලා තිනවා ගාල්ලේ. ඒ වගේ ඒ ජනතා විරෝධයක් කියනවා. නමුත් ඒ ජනතා විරෝධයට දෙන පිළිතුරද කැබිනට් එක වෙනස් කිරීම. නෑ ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා. ඒ සියලුම දෙනාම දැනගත යුතුයි පාර්ලිමේන්තුවේ 225 ඔය කියන තරුණ ප්‍රශ්න ආමන්ත්‍රණය කරේ නැත්තම් කොච්චර සුකුමල විදියට ආවත් එක වෙලාවකදී ඕක වෙනස් වෙන්න පුළුවන්. පීඩනය කියන එක ජවය දරාගෙන අපි 88 89 කාලේ නොමැරි ජීවත් වුණා. මොකද ඒ සටන් වල ඉඳලා මෙතන දන්න හොඳටම. හරි. එතකොට ඊට වඩා අද එතෙන්ට තල්ලු වෙන්න පුළුවන් කොයි වෙලාවක. ඒ තල්ලු වුණොත් Tamange ජීවිතය කොච්චර වටිනවාද? එතෙන්ට තල්ලු නොවි අපි 225ට බලමුළු ගන්නවන්න ඕනේ මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න මෙන්න මේ කියන ක්‍රමවේදයට යන්න කියලා. ඒ සඳහා අපි ක්‍රමවේද දීලා තියෙනවා. දැන් ඒ තරුණයා නිර්මාණය වෙන්න මම පොඩි කාරණයක් කියන්න. ඇයි එවැනි තරුණයෙක් නිර්මාණය වෙන්නේ කියලා. යුආර් සිල්ලා මහත්තයා කිව්වා කාරණයක්. ඒ කියන්නේ මේ කොවිඩ් වසංගතයක් ආවා ආදායම් අහිමුණ අපි පිළිගමුකෝ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි තරුණයා බලාගෙන තරුණයාට ප්‍රශ්නයක් නැහැ. මෙතුමා කිව්වාගේ ඇත්ත ප්‍රශ්නේ කියලා අපි ඒක සමාවජනය කරගන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි කොවිඩ් ASCII ඇන්ටිජන් එකෙන් ගහනවා කියලා කිව්වහම පොඩ්ඩක් රිදුනා නේ. කොවිඩ් ASCII සීනි වලින් ඩොලර් බිලියන මෙච්චර ගාණක් ගහනකො දැන් ඊයේ පෙරේද වාර්තාවිල් දක්කලා කියනවා වහාම ඒක අය කරගන්න. ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට බලාගෙන ඉන්න තරුණයාට මොකද වෙන්නේ? සුදු ලුණු ගෙඩියෙන් පොල් තෙල් ටිකෙන් ගහන්න ගත්තට පස්සේ ඒක කොවිඩ් ප්‍රශ්නේද ආණ්ඩුවේ ප්‍රශ්නේද? ඒ විතර නෙමෙයි කෙනෙක්ගේ කෑම බිල ලක්ෂ 15යි. ඒකනේ. සරලව ගමුකෝ. ගහන එක නෙමෙයි. කියන ගහන වැඩනේ. මුතුමා කියන කතාව සම්පූර්ණ හරියි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වන විටත් ආණ්ඩුව ඒකට නිද්‍රාගත වෙලානේ ඉන්නේ. ඒ වගේ වාර්තාවක් ආවම වහාම පොලිසියට කියලා ඒ පුද්ගලයා අරගෙන ඇවිල්ලා මේ තමුන්ගේ හොඳ දන්න කෙනෙක් අයනේ ඔය. ඒ හැට කියන්න තිබුණා කරුණාකරලා ඔය වැඩි දුර යන්න ඕනේ නැහැ. ඔක ගෙවලා දාන්න. මේ වාර්තාව නම් අපිට ඉන්න බැරි වෙනවා. සමහර අය ඒක නාලිකා කියන්න පුළුවන්. නාලිකා දිවල දැන්. මං කියන්නේ ඒක ගෑස් නැති එක ලොකු
ලක්ෂ 35 40 ඕක තමයි ලොකුම අයින් වුණ ගමන් අනිත් නාලිකාවට යනවා. ඒක ඊළඟට තමයි වෙලා තියෙන්නේ. ඔබතුමාට කියන්නේ ඊළඟට ඔය සහල් මාෆියාව බලන්න. සහල් ඒගොල්ලොත් මේගොල්ලන්ගේ හොඳම යාළුවෝනේ. කතා කරලා කියන්න බෑද මේ ආහාර ප්‍රශ්නේ අපිට තියෙනවා මේක දරා ගන්න බෑ. අපි IMF එකකින් ගිහිලා එනකොට තව මාස 6ක් යනවා. අපිට ඉන්දියාවෙන් හැමදාම ඉඳන්න බෑ. ඔබතුමන්ලා රට වෙනුවෙන් මේකට සාධාරණයක් කරන්න කියලා ඔය කියන ප්‍රධාන හාල් දෙන්නගෙන් ඉල්ලන්න පුළුවන්. එක්කෙනෙක් පාර්ලිමේන්තුව ඇතුලේ. හාල් විතරක් නෙමෙයි මේ මෙහෙන් අර්ථාපල් අරහෙන් නැවෙනවා. නැවගෙනල්ල අර්ථාපල්. ඉතින් මෙහි ගොවියෝ මේකේ මම හිතන්නේ මේක කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව කිසිම කලමනාකරන දැන් හරි හදාගන්න මේ තරුණයෝ හින්දා අපිට යම් තැනකට යන්න පුළුවන් වෙලා තියෙනවා. සුදර්ශන ගුණවර්ධන මහත්මයා දැන් ඔබතුමා මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් හිටපු අග්‍රාමාත්‍යවරයා හැටියට සහ දැන් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට තනි පුද්ගලයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂ නායකයෙක් හැටියට මේ දිනවල පාර්ලිමේන්තුවේ දැක්කහම ඔබතුමාලා කවුරුත් දකින්න අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අර වෙනදාට නැති ජවයක් වගේම මම හිතන්නේ උපදේශකයෙක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කතා කරනවා දැක්කහම උපදේශකයෙක් හැටියටත් එතුමා මේ දවස්වල හොඳටම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙක් හැටියට. දැන් ඔබතුමා කොහොමද දකින්නේ දැන් මේක ඉබේ ආපු දෙයක් නෙමෙයි. මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ මම හිතන්නේ ඔබතුමාලා කවුරුත් පිළිගන්නවා ඇති මේක ඉබේ ආපු ප්‍රශ්නයක් නෙමෙයි. අපි ආපස්සට ගියොත් සමහරු තර්ක කරනවා මේ 1977 විවෘතාර්ථික ක්‍රමයක් එක්ක ආපු ප්‍රශ්න තමයි මේ උඩුදුවලා තියෙන්නේ. ඒකේ එක පැත්තක් තියෙනවා. යම් ඒ කියන්නේ විවෘතාර්ථිකය නිසි විදියට කළමනාකරණය කර නොගැනීම තමයි මේ ප්‍රශ්න රැසකට මුල් වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා දකින්නේ මේ අද රටේ ඇති වෙලා තියෙන මේ සංසිද්ධීන් වලට මූලික බලපෑම ආර්ථිකය. ඔව්. දැන් ඒ ආර්ථිකයට අපි කළ යුතු පිළියම මොකක්ද? දැන් ශනික පිළියම් අවශ්‍යයි. ඒ කියන්නේ දිගු කාලීන විසඳුම් වලට වැඩිය කෙටි කාලීන විසඳුම් අවශ්‍යයි රට ගොඩ ගන්න. ඔබතුමා දකින්න කෙටි කාලීන විසඳුම් මොනවද? ඕස් ධර්මන ඇත්තටම දැන් මෙතන තියෙන තත්ත්වය අපි ඉතනට වඩා හුඟක් බරපතලයි. ඒ කියන්නේ අපි මේ කතා කරනට බරපතල තත්ත්වයක් තියෙනවා. දැන් මේ මට්ටමට තියෙනකොට මෙච්චර අර්බුදයක් ඇති වුණා නම් තව ටිකක් පහළට ගියොත් අපි දන්නේ කොයි මට්ටමින් නතර වෙයිද කියලා. ඒ නිසා අපි හැමෝටම වකීමක් තියෙනවා මේකට යම් උත්තරයක් හොයන්න. ඉතින් ඇත්ත වශයෙන්ම මෙතන උනේ ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුදය තමයි දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ අද. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් පාර්ලිමේන්තුවේ කිව්වා. ඒක අපටත් පේන දෙයක් තමයි. මොකද ආර්ථික අර්බුදය තීව්‍ර වෙද්දී දේශපාලන අර්බුදයක් බවට පත් වුණා. තුනෙන් දෙකක් බලය තියෙන ජනවරමත් වෙන ආණ්ඩුවක් මෙච්චර පත් වෙන්නේ මේ ප්‍රශ්නේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒතර ආර්ථික අර්බුදය ඇති වෙන්න හේතුව ගැන අපිට කික විදිහින් යන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අර එතුමා කිව්වා වගේ විජයක දක්වාම යන්න පුළුවන්. ඉතින් තේරුමක් නැහැ. නමුත් අපි දැන් මෙතනින් එහාට යන්න අවශ්‍ය. නමුත් එක්තරා විදියකින් ඒ සමහර ප්‍රශ්න ගැන විමසන්නත් වෙනවා මේක ගැන උත්තර හොයද්දී. දැන් මම ඉස්සෙල්ලා උත්තර වලට ගියොත් කෙටි කාලන වශයෙන් අපිට උත්තරයක් අවශ්‍යයි. මොකද අපි දැන් ඉන්නේ තෙල් නැවක් එනවා, නැව පාවිච්චි කරනවා, නැව උරුණෙන් පස්සේ ආයෙත් බලන්න තෙල් නැවක් එනවා. ඉතින් බෙහෙත් වලටත් ඔහොම වෙයි. එහෙනම් කෙටි කාලන වශයෙන් අපිට කාගෙන් හරි උදව්වක් ගන්න ඕනේ. උදව්වක් ගන්න මෙවැනි අවස්ථාවේ ඉන්නේ එකම තැන තමයි ජාතතර මුල අරමුදල. වෙන තැනක් නැහැ. වෙන තැනක් තියෙනවා නම් මෙලහට අපි ගන්න ඕනේ අවුරුදු දෙකක් තිස්සේ අපි බලන් හිටියේ. මේ ප්‍රශ්නේ එන බව 2020 අප්‍රේල් මාසයේ ඉඳන් අපි දන්නවා. හැබැයි දැන් 22 අප්‍රේල් මාසෙ වෙනකම් අපි පියවරක් ගැනීම ප්‍රමාද කරා. ප්‍රමාද කරන නිසා මේක හුඟක් කල් ගියා උඩු දිව්වා. මූල්‍ය අරමුදල වලට යන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් ඒක ගිහින් තියෙනවා අත වශයෙන් මම හිතනවා ඒක හොඳ දෙයක්. ප්‍රමාද වෙලා හෝ ගියා. හැබැයි මූල්‍ය අරමුදල ගිය පමණින් මූල්‍ය අරමුදලෙන් එහෙම අපට දෙයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි එතනදී මූල්‍ය අරමුදලට අපි කියන්න වෙනවා අපේ ආර්ථිකයේ තියෙන මේ ප්‍රශ්නේ දැන් එයාලා හොයලා තියෙන්නේ. එයාලා අත වශයෙන් හැම රටක් ගැනම ඇගීමක් කරනවා. ඒ ඇගීම කළා වාර්තාව තියෙනවා. හැබැයි එතන අපිට තනියෙන් යන්න බැරි වුණා. ඉන්දියන් උපදේශ ඉන්දියාවත් එක්ක මේ IMF යන්නේ. ඒකත් අපි අමතක කළ නොයුතුයි. මොකද මීඩි ඉස්සෙල්ලා සුදර්ශන් ගිය හැම අවස්ථාවම IMF එකට අපි තනියෙන් ගියේ. මෙදාපාර IMF එක කෙලින්ම නිරීක්ෂණය බාර දුන්නේ ඉන්දියාවට. ඉන්දියාවේ මුදල් ඇමතිනිත් එක්ක තමයි දැන් වැඩ කරන්නේ. එතකොට එයාගේ උපදෙස් ගන්න කිව්වා, ආර්ථික උපදෙස් ගන්න කිව්වා. එවැනි කොන්දේසිත් එක්ක ලංකාව යන්නේ. ඔව්. කොහොමද මම හිතන්නේ අපි දැන් යම් විදිහින් ගියානේ මෙතනට. දැන් ගියේ නිසා ඒක පියවරක් තියෙනවා. යම් ඉදිරි භයානක තත්ත්වයකුත් තියෙනවා කියන එක ඔබතුමා කියන්නේ. ඔබ හිතන්න එහෙමම දැන් ඉන්දියාවෙන් දීලා තියෙනවා තව ක්‍රෙඩිට් ලයින් එකක් 500 කෝටි 500ක්. ඉතින් මේම ගිහිල්ලා ඔය ඉන්දියානු ව්‍යාප්තවාදයේ මෙතුමා දන්න හොඳට මට වඩා කොතනින්ද අපි කෙලවර වෙන්නේ කියන එකත් සිත්හි තබාගත යුතුමයි. ඔව් දැන් මෙහෙම දැන් අහසින් පරිප්පු දාපු ඉතිහාසයකුත් තියෙනවා. ප්‍රතිභා මෙහෙමයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම කියන්නේ ගන්න එපයි කියලා. නමුත් ඒවා එන සිස්ටම් එකත් අපි ස්ටඩි කරන්න. නෑ ඒක තමයි දැන් මේ අපිට ශක්තිය තියෙනවා අපි කාගේවත් එක්ක යන්න ඕනේ නැහැ. අපිට තනියෙන් යන්න පුළුවන් නේ.
නෑ එතන තනියෙන් යන්න දැන් තනියෙන් යන්න අපිට වෙලා තියෙන්නේ මොකක්ද? ඇත්ත වශයෙන් කියනවා නම් අපිට බාගයෙන් කරන්න කිසි ඉඩක් නැත්තතරපත් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් ඩොලර් මිලියන 500ක් ආයි ඉන්දියාවෙන් ගාව නැත්නම් තෙල් ආයෙත් තියෙනවා. ඒකනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි කෙටි කාලේ වශයෙන් ඉතින් අපිට ජාතික මුදල් මුදලට ගිහිල්ලා අපි කියන්න වෙනවා මොකක්ද අපි ඉදිරි සැලැස්ම. ඒ කියන්නේ මේ ණය බරක් තියෙනවානේ. අපේ තියෙනවා ඉදිරි සැලැස්ම හදන්න වෙන්නේ ඉන්දියාවත් එක්ක. අන්න ඒකත් හිතන්න. නෑ මම දන්නේ නැහැ. මම ඒක එහෙම පිළිගන්නේ නැහැ. ඉන්දියාව බලන්න ස්ටඩි කරලා බලන්න ඉන්දියන් ස්පෙෂලිස්ට්ලා දාලා තමයි අපිට ඒ උපදේශකත්වය දෙන්නේ. දැනට මට පේන දේ දැනට පේන දේ තමයි පහුගිය කාලේ අත් වශයෙන්ම ඉන්දියාවත් එක්ක ගොඩක් ගියා වැඩි. ඒකත් මම කියන්න බෑ. IMF එකට යන්නේ නැතුව කරේ ඉන්දියාවෙන් උදව් ගන්න එකයි. දැන් අපේ රටේ වෙච්ච ප්‍රශ්න තමයි එක කාලයක් චීනේ පස්සෙන් ගියා. ගිහලා හිර වුණා. ඊට පස්සේ චීනේ අතහැරලා ඉන්දියාව පස්සෙන් ගියා. මම හිතුවා අපි කරන්නේ ඇමරිකාවට ගියා. දැන් අපි කරන්නේ එහෙමනේ අපි හැමරණක් එක්කම බැලන්ස් කරගෙන අපි එක්තරා විදියකින් අපේ රටේ ප්‍රතිපත්තියක් මත යන්න ඕනේ. ඉතින් ඇත්ත වශයෙන්ම පසුගිය කාලේ ඇත්ත වශයෙන්ම උනේ මම හිතන්නේ පහුගිය මාස කිහිපයක් ඇතුලේ හිටපු මුදල් ඇමතුමාගේ කාලේ ඉන්දියාව මත රඳා පැවතීම වැඩි වුණා. නමුත් IMF එකට ගියේ නැහැ. ඉතින් මම හිතන්නේ කෙටි කාල වශයෙන් අපි ලෙව්ත් IMF එකට ගිහිල්ලා අපි ප්‍රෝග්‍රෑම් එකක් දාන්න ඕනේ. ඒ මොකද්ද ප්‍රෝග්‍රෑම් එක? අපේ ණය බාර සස්ටේනබල් නැහැ අපේ ණය. ඒක සස්ටේනබල් කරගන්න මොකද්ද අපි කරන්න කියලා කියන්නේ. දැන් රජයේ වියදම් අඩු කරන්න වෙනවානේ. හැබැයි අඩු කරද්දී දුප්පත් මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕනේ. නැත්නම් මේ මිනිස්සු ඇත්ත වශයෙන්ම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකටත් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. සමාජයේ ඉන්න පීඩිත කොටස් වලට සහනයක් දෙන්න අවශ්‍යයි. ඊළඟට මේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන්න කළාම ඒ සැලසුමත් එක්ක ඒක පෙන්ලා අපිට යන්න පුළුවන් අනිත් රටවල් වලට. ගිහිල්ලා අපිට කියන්න පුළුවන් විශේෂයෙන්ම අපිට චීනය, ඉන්දියාව කොහොමත් අපිට යම්කිසි සහයෝගයක් දෙන රටවල්. එතකොට ඒ වගේම යුරෝපා සංගමයෙන් සහාය ගන්න පුළුවන්. ජපානයෙන් සහාය ගන්න පුළුවන්. දකුණු කොරියාව. ඒ වගේ රටවල් එක්කලා අපිට යම්කිසි ආකාරයක කොන්ෆැබ් එකක්, ඩෝනර් කොන්ෆැබ් එකක් හදා ගන්න වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි කෙටි කාල වශයෙන් මේක අරගෙන ඉස්සරහට යන්න වෙන්නේ. ඒකට යද්දී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි පොදු ප්‍රතිපත්තියකට එකඟ වෙන්න එපා. දැන් අපි ආපහු ඒක ගිහිල්ලා IMF ගිහිල්ලාවට පස්සේ ඒ සල්ලි ටික අරගෙන ආයෙත් පරණ විදිහට කරන්න ගියොත්. එහෙම නැත්නම් ආණ්ඩුව කරන්නේ නැද්ද විපක්ෂයෙන් නම් ඒකට අකුල් හෙළුවොත්. මේක කරන්න බෑ. ඒ නිසා ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි අපි ඊළඟට සිවිල් සමාජ සංවිධාන වෘත්ති සමිති අතරේ පොදු එකතාවයක් හදා ගන්න අවශ්‍යයි. යම් රාමුවක්. මේ රාමුව අපි අවුරුදු ගානේ අවුරුදු 10ක්වත් මේ රාමුව යනවායි කියලා. නැත්තම් වෙන්නේ ටික කලක් ඒක කරන් යද්දී අනිත් කට්ටිය ඇවිල්ලා ඒක වෙනස් කරනවා. දැන් අපිට එහෙම කරන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ අවස්ථාවේදී කළ යුතු කිටි කාලන වශයෙන් ගත යුතු සුදු. හැබැයි කාලය නැහැ. ඉක්මනින් ඒකට අවශ්‍යයි. හැබැයි එහෙම වෙද්දී අපි ස්ථාවර භාවයක් අවශ්‍යයිනේ. රට ස්ථාවර නැත්තම් ආණ්ඩුව ස්ථාවර නැත්තම් පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා ඒකට බහුතරයක් දැන් හිල්ලෙනවා නම් එතකොට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මොනවා හරි එකඟතාවයකට අද එන්න අවශ්‍යයි පක්ෂ නායකයෝ අද එකතු වෙලා. ඉතින් ඒකයි වෙන්න ඕනේ. අර මට එක දෙයක් කියන්න අවශ්‍යයි. මොකද මේ දැන් මෙහෙම දෙයක් වුණාම දැන් අපේ සමාජයේ අපේ රටේ වචනයක් දෙනවා accountability කියලා අපි කියනවානේ වගවීම. මේ වගවීම කියන එක නැති වුණාම සමාජයක ඇත්ත වශයෙන්ම ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් පහුගිය කාලේ උනේ ඇත්ත වශයෙන්ම 19 වෙනි සංශෝධනය අයින් කළ 20 ගෙනීමෙන් උන ප්‍රධාන දේ තමයි මේ වගවීම නැති වුණා. ඒ කියන්නේ තීරණ ගන්නෙ කවුද? අපි දන්නේ නැහැ. ඒ තීරණ ගන්නෙ කොහොමද? අපි දන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමාම දැන් කිව්වා IMF එකට කලින් යන්න තිබුණා කියලා මං හිතනවා. කෙනෙක් නොගිය එක වැරදි. ඒක කවුද නොගියේ? කවුද වක් කියන්න ඕන? කෘෂිකර්මයේ සම්බන්ධයෙන් මේ කාබනික ගොවිතැනට ගිහලා අසාලික පොහොර තහනම් කරපුක වැරදි කියලා කිව්වා. අගමැතිතුමා කිව්වා දැන් ඒක ආයිත් පොහොර දෙනවායි කියලා. හැබැයි මේ වෙච්ච ඩැමේජ් එකක් තියෙනවානේ. දැන් මේ මෙච්චර උද්ඝෝෂණ මේ ඔක්කොම තියෙද්දි මේක නොකර හිටියේ ඇයි? කවුද ඒකට වග කියන්න ඕන කියලා කිව්වොත් මං හිතනවා අන්න ඒක සම්බන්ධයි මේ ජනාධිපතිතුමාට අස් වෙන්න කියලා කීවේ ඉල්ලීමට සම්බන්ධයි. දැන් මේ ජනාධිපතිතුමාට අස් වෙන්න කිව්වම ඔබතුමාලා කිව්වා ජනාධිපතිතුමාව අයින් කරන්න එහෙම ක්‍රමයක් නැහැ. ඒක ඇත්ත ව්‍යවස්ථාව අනුව. හැබැයි ජනාධිපතිතුමා අයින් වෙන්න කියලා කියන්නේ ඇයි? ජනාධිපතිතුමා තමයි බලය සංකේන්ද්‍ර කරලා තිබ්බ අතේ. තමන්ගේ අතේ. අගමැතිතුමා අතේ තිබුණේ නැහැ බලය. අගමැතිතුමා හෝ කැබිනට් මණ්ඩලයේ තිබ්බ තිබුණේ නැහැ. අතන ජනාධිපතිතුමා විසින් කරපු පාලනයක් තිබුණේ අවුරුදු දෙකමාරක්. ඒ පාලනයේ ඇතුලේ කරපු වැඩවලට වගකීම එතුමා ගන්න වෙනවා. ඉතින් එතුමාගේ අතේ තමයි තීරණේ තියෙන එතුමා එක අස් වෙනවද නැද්ද කියන අපට කියන්න බෑ. ඒක නමුත් එතුමාට අස් වෙන්න කීමේ තියෙන දේශපාලන අර්ථය තමයි සදාචාරය. එතුමා තමයි මේ තීන්දුව ගත්තේ. එතුමාට තමයි බලය තිබුණේ. වෙන කාටවත් බලය තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවටවත් අගමැතිතුමාටවත් කැබිනට් මණ්ඩලයටවත් බලයක් තිබුණේ නැහැ. අපිට කාලේ තියෙනවා පස්සේ කතා කරලා හැකි කොහොමද පහුගිය කාලේ රට පාලනය වුණේ කියලා. එතකොට ඒ නිසා තමයි එතුමාට මේ චෝදනාව එන්නේ. දැන් එතුමාට කියන්න බෑ මම දන්නේ නැහැ කැබිනට් මණ්ඩලය තමයි මේක කරන්න ඕනේ කියලා කියන්න බෑ. මොකද හේතුව එතුමා සම්බන්ධයෙන් විශ්වාසයේ කඩවීමක් වෙලා තිබෙනවා කියන එකයි මගේ තර්කය. මේක තව ෂූටි උගන පුර නැහැ. තව විනාඩිය.
දැන් ওই ගොවි උද්ඝෝෂණ කරන්න ගිහිල්ලා ඒකට සහයෝගය දෙන්න ගියපු වෘත්තීය සමිති නායකයෝ ඇතුළු මම දන්න කීප වලක විශේෂයෙන් කඩුවෙල උසාවියේ බී වාර්තා වලට ගිහිල්ලා මාස එකමාරක් තිස්සේ දුමින්දලා එළියට ආවේ. ඊට පස්සේ අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ දැන් මේ සාධාරණ ගොවි උද්ඝෝෂණයක් කරන්න ගිහිල්ලා ඒකට සහයෝගය දෙන්න ගිහිල්ලා අන්තිමට හිරේ විලංගුව වැටුණාට පස්සේ තමයි ජනාධිපතිතුමා කියන්නේ මට වැරදුනා කියලා. මම කියන්නේ සදාචාරයක් තියෙනවා නම් එයාගේ එතුමා තීරණය කරන්න ඕන එකක්. මේ වෙලාවේ මං කියන්නේ ලොකු වැරදි දෙකක් ගැන එයා කිව්වනේ දැන්. IMF අපි පැත්තකට දාමුකෝ. ගොවි ප්‍රශ්නේ මේ රටේ කෘෂිකර්මාන්තය නැතිවීමට අදාළව අද මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික අදටත් බලපාන දේ ටික අහිමි වුණේ මෙන්න මේ වැරදි තීරණයක් නිසානේ. ඒක පිළිබඳව ආණ්ඩුව අත් වශයෙන්ම කතා කරන්න දෙයක් නැහැ. ඒක වගේම බාරගන්න. දවසින මහත්මයා දැන් ඇති වෙච්ච දෙයක් තමයි දැන් බලාගෙන ගියාම 1977 ව්‍යවස්ථාව ඇතුලේ ගත්තාම බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේ ව්‍යවස්ථාව හදපු දවසේ ඉඳලම විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න ඕනේ කියලා. අපි පහුගිය මැතිවරණ ගණනාවන් බැලුවාම ප්‍රධාන මාතෘකාව විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම. හැබැයි කවුරුත් කරෙත් නැහැ. කිසිම කෙනෙක් බලය ගත්තත් බලය තිබ්බත් කරේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අලුතෙන්ම ව්‍යවස්ථාවක් හදන්න දුවා. ඒකත් බලාත්මකුත් නැහැ, ක්‍රියාත්මකුත් නැහැ. දැන් ඔබතුමා දකින්නේ එකම විසඳුම මොකද? විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම විතරක්ද මේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වලට විසඳුම? ඕක තමයි අපි වර්ධවා තේරුම් අරගෙන තියෙන්නේ. 78 ව්‍යවස්ථාව තියෙන තාක්කල් අපිට බෑ ඒකට විරුද්ධව කතා කරන්න. ඒක නිසා අපි බොරුවට ඒ ගැන කතා කරන එකෙන් තේරුමක් නැහැ. අපි කරන්නේ අර අපේ තාරුණ්‍යයට විසඳුමක් දෙන්නේ නැතුව අපි කල්මරන එක. ඉතින් මම හිතනවා මේ වෙලාවේදී මේ ඔබතුමා නිවැරදිව කිව්වාගේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඒක හදලා ඉවරලා පාර්ලිමේන්තුවට ගෙනාම පාර්ලිමේන්තුවේ පිච්චුවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අපේ තියෙනවා. මම දන්නේ නැහැ තරුණය ඒක දන්නවද කියලා. එහෙම තත්ත්වයක් අපේ රටේ තිබුණා. ඊට පස්සේ ඊළඟට මේ පහුගිය කාලේ යහපාලනය මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා ඒකේ 73 වතාවක් එකතු වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළා. ඒ 73 වතාවෙන් 40 වතාවක් ඒ සම්බන්ධව සාකච්ඡා කළා කොහොමද මේක ඉදිරිපත් කරන්න කියලා. 33 වතාවක් මිනිස්සු වටේ ගිහිල්ලා ඉවරලා විශාල මුදලක් වැය කළා. ඒක හදලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ දාන්න ගිය ගමන් ඔරුමුත්තු නාඩු කියන ප්‍රශ්නේ උඩ එක අකුල ගත්තා. දැන් මේ රජයත් පොරොන්දු වුණා පටන් ගත්ත ගමන් ව්‍යවස්ථාවක් හදනවා කිය. ඒතර ඒ ව්‍යවස්ථාව දාන්නේ නැත්තේ ඇයි? මේක මේ දරුවෝ හාන දෙයක්. ජනවාරි මාසයේ මේක දානවයි කියලා අපිත් ලෝකෙට ගිහලා කිව්වා. අදටත් ඒක එළියට ඇවිල්ලා නැහැ සුධර්ම. ඒක තමයි මේ වගේ ගැටලු. කියන දේවල් ඇත්ත කියන්නේ නැත්නම් ඕනකමින් ප්‍රමාද කරනවා. සමහර අයට ඕන විදියට මේවා හදන්න ගියොත් එහෙම කරන්න බෑ. ඒකට අපි එක තැනකට එන්න ඕනේ. ඒක මේ වෙලාවේ ප්‍රශ්නේ නෙමෙයි සුධර්මන් මන් දකි. මේ වෙලාවේදී මේ තාරුණ්‍යයෙන් ඇහුවාම මොකද්ද කරන්න ඕනේ කියලා අගමැතිතුමා හම්බෙන්න ගියේ නැති එක ගැන මම කියන්නේ නිවැරදි. ඒතනට යන්න මොකද තරහ පුද්ගලයාත් එක්ක ගිහලා කතා කරලා වැඩන්නේ. මම හිතනවා මේ වෙලාවේදී පාර්ලිමේන්තුවට ඒ අය ගෙන්නන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඉන්නවා සියලුම පක්ෂ ටික. ඒ අයත් සමග සාකච්ඡා කරන්න ඕනේ මොකද්ද දරුවනේ ඔබතුමන්ලට අවශ්‍ය කරන දේ මේ වෙලාවේදී ඔබතුමන්ලගේ සැලැස්ම තියෙනවා නම් ඒකත් කියන්න. පාර්ලිමේන්තුවෙන් අපි බලමු මේකට විසඳුමක් ගන්න. දැන් ඒගොල්ලෝ කියනවා මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තුවේ මැතිවරණයක් සහ ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්න. කිසිම අස්සරක් නැති වුණාට ඒ ඉල්ලීම දාලා තියෙනවා. මේක මේ ඉදිරිපත් කරපු දෙයක්. ඒතකොට ඒක කරන්න බෑ දරුවනේ කියන්නේ කවුරුත් යන්නේ නැහැනේ. මේක එළියේ ඉඳන් අපි කතා කරනවා. මම හිතනවා ජනමාධ්‍ය මේ කරන්නේ හොඳ දේ යන්නේ ඒකයි. ඒ දරුවන්ට කියන්න ඕනේ. ඒ දරුවන්ගේ නියෝජිතයෝ ඉන්නවා නම් එන්න කියන්න. එතනට ගිහිල්ලා ආලා බීලා සන්තෝෂ වෙලා එන එක නෙමෙයි. ඒත් සමග සාකච්ඡා කරන. දැන් සමහර අයගේ මම දැක්කා මේ ඔය කියන සමාජ මාධ්‍ය හරහා ඒ අය ප්‍රකාශ කරලා තිනවා අපි වැඩ පිළිවෙලක් කතා කරගෙන යනවා. අපි තාම සූදානම් නැහැ. එතකොට ඒගොල්ලෝ කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ මැතිවරණයේදී ආසන 10ක් 15ක් අරගෙන පාර්ලිමේන්තුවට යන්න. ඉතින් මේක ප්‍රමාණවත් මදිනේ. ඒ නිසා ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ ඉන්න කට්ටියම මේකට ආපහු පත් කර ගන්නවද අලුත් සූට් එකක් ඇඳලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අර පීඩනයක් කළා වගේ මම දකින්නේ එතරයි. මේ පීඩනය නිසා තමයි මම කිව්වා ඉස්සෙල්ලත් මේ අමති මණ්ඩලය අසුනේ. ඒගොල්ලන්ට යන්න දැන් ඒගොල්ලන්ට ජනාධිපතිතුමාට ඒගොල්ලෝ බල කිරීමක් කරනවා අපිට මේ නැතුව ඉන්න බැරි තත්ත්වයක්. මම දන්නේ අද වෙනතුරු ඒ අය වාහන ටික බාර දුන්නාද කියලා. එයාගේ නිවාස බාර දුන්නාද කියලා ඔය ඇමති වලට. මම හිතන්නේ ඒක කරයින් නැති කියලා. ඒකට අලුතෙන් ආයෙත් තවත් දෙන්න වෙනවනේ. ඉතින් ඒ තත්ත්වවල මෙතන තියෙනවා සුවර්ණ. ඒ නිසා තමයි තාරුණ්‍ය කියන්නේ විගණනය කරන්න කිය. ඒ විගණනය කරන්න කටයුත්ත. ඒ කියන
යම් කිසි පුද්ගලයෙක් එනවා නම් ඡන්දේ ඉල්ලන්න ඔහු තමන්ගේ විගණනය කරලා පෙන්වන්න ඕනේ තමන්ගේ ආදායම් ටික. එහෙම නැතුව දැන් එහෙම තියෙනවා දෙයක්. ඒකට රුපියල් 1500 2000ක් දඩ ගහන්නේ. ඒක ඉදිරිපත් කරලා යන්න. ඒක කී දෙනාද ඉදිරිපත් කරලා තියෙන කියලා පාර්ලිමේන්තුව දිහා බැලුවාම පේනවා. විවර්සිල මහත්තයා දැන් ওই විගණනයේ කතන්දරය අපි ඉතා හොඳ දෙයක්. මම හිතනවා රටක විය යුතු දෙයක්. දේශපාලනඥයා විතරක් නෙමෙයි නිලධාරීනුත් විගණනය මාම හිතන්ට එනවා සුධර්මන් මේක මේ දේශපාලනයට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ මත ඉන්නවා සමහර නිලධාරී පන්තියක් මේ දේශපාලනයක් නෑ මේ වැඩේ කරන්න දෙන්නේ නෑ. මේ රජයටත් ඒක වුණා. මේ හොඳම උදාහරණය විදුලි බලය. විදුලි බලය සම්බන්ධයෙන් පුනර්ජීවන මේක පටන් ගන්න ගියාම එතකොට ඉරේලියෙන් පටන් ගන්න ගියාම ඒගොල්ලෝ ජනාධිපතිට කියලා තිබ්බේ මොකද්ද මේ ග්‍රිඩ් එකට මේක දරන්න බෑ ග්‍රිඩ් එකට දරන්න බැයි නම් ඒ ඉංජිනේරුවන්ගේ ඥානය මොකටද අලුත් සංකල්පයක් ඉදිරිපත් කරන්න බැරි ඒක කළමනාකරණය කරගත යුතු ක්‍රමවේදය පෙන්වන්න ඕනේ හැබැයි රජයටත් කියන්න බෑ අනේ ඒගොල්ලෝ කිව්වින්ද අපි සද්ද නැතුව හිටියේ කියලා මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු කාරණේ උනේ ඒකයි ඒ වගේම පහුගිය රජයත් මේකට වග කියන්න ඕනේ මොකද ඒකට හේතුවක් සොයන්න මේක පටන් ගත්ත වෙලාවේදී අපි බලාගාර හදන්න පටන් අරගෙන තිබුණා ඉස්සර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ ඒ කරපු නොරොච්චෝලේ එකට බැන්න පුළුවන් තරම් නමුත් අද ඒකේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි සාම්පූර්ණ එක පටන් ගත්ත ගමන් ඒකට උසාවි ගියා. ඒ වෙලාවේදී ආණ්ඩු මාරු වුණා. 2015 ඉඳන් 19 දක්වා එක විදුලි බලාගාරයක් හදලා නැහැ. එක ඔය කියන සූර්ය බල තාප වලින් කරන්න කටයුතු කළා නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ විඳින්නේ. ඉතින් මං හිතන්නේ මේවා එක එකනට අතුදික් කළා හරියන්නේ නැහැ සුධර්මන් දැන් මේ වෙලාවේ. ඒ නිසායි මම කියන්නේ මේ විපක්ෂයේ හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය සහ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටිය මේ වෙලාවේදී එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන ඒ කටයුතු කරන එකෙන් වෙන්නේ රට අගාධය. හැබැයි අදටත් වෙන්නේ ඒකම තමයි. ඒක තමයි මම ඒක පොඩි පාර්ලිමේන්තුව උත්තර කළා මොකද දෙන්න. ඒ නිසා මම හිතන්නේ සුධර්මන් මේ වෙලාවේදී අපිට මේ කටයුත්තට අවංකවම ඉදිරිපත් වෙලා අපේ තියෙන ඔය දේශපාලන පටු පරමාර්ථ ටික ඊළඟ ඡන්දෙදී අපි ගහගමු. අපි ඊළඟ සැරේ ඡන්දෙදී එකිනෙකාට කටයුතු කතා කරමු. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ නැතුව මේ වෙලාවේදී එක තැනකට ඇවිල්ලා මේ දරුවන් හඬ නගලා ඉල්ලන දේ මේ වෙලාවේදී අපි ඒ අයට පේන දෙයක් කරමු. හොඳම උදාහරණය මේ වෙනකොට ඔය තියෙන සල්ලි ටික එකතු කරගන්න මොකද්ද රජය කරලා තියෙන්නේ? ඔය කියනවා විදිහට ඒ සීනි ටික ඒක වහන්න කොයිතරම් ඇමතිවරු මේ තැන් වලට ඇවිල්ලා බෙරිහන් දුන්නත් අවසානයේ මොකද්ද තත්ත්වය? ඒක නිසා මේ රජයේ මේ වෙලාවේදී ඔය අය කිරීම සියල්ලම අය කරගන්න පෙන්නුවොත් එතකොට කාරුණ්‍ය හිතනවා යමක් කෙරුණා කියලා. ඒ අය මේ කිව්වා වගේ අපේ සම්පත්දායකයන් කිව්වා වගේ යම් ජයග්‍රහණ ලැබලා තියෙනවා. අපි සතුටු වෙන්න ඕනේ ඒ අයගේ ඒ ක්‍රියාවලිය නිසා. ඒ ජයග්‍රහණය තුල තව තවත් ඒ අයගේ හිත දිනා ගන්න නම් මේ පාර්ලිමේන්තුව මේකට වඩා සක්‍රියව කටයුතු කරන්න ඕනේ කියලා මම හිතන්නේ. මම වෙලාව ඉක්ම ගොස් තියෙන ඉතා කෙටියෙක් මම හිතන්නේ මම ඔබතුමා සුනිල් වටකල මහත්තයා දැන් ඔබතුමා පක්ෂයක් හැටියට සහ මේ වෙලාවේ සක්‍රියව මේ කටයුත්තට දායක වෙලා තියෙන කෙනෙක් හැටියට දැන් ප්‍රශ්නේ ඇති වෙලා ඉවරයි. උඩු දුවලා ඉවරයි. දැන් කියන දේ තමයි එක පැත්තකින් එහෙනම් 225ම එපා. මේ තරුණයන්ගේ ලොකුම හඬ නැගෙන්නේ. හැබැයි මේ 225 නැතුව මේවා මේ තියෙන ක්‍රමවේද වෙනස් කරන්නත් බෑ. හැබැයි ඔබතුමාලා පක්ෂයක් හැටියට මේ සියලු දෙනාම එක තැනකට ඇවිල්ලා එක මේසයකට ඇවිල්ලා මේ ප්‍රශ්න ටික විසඳන්න යම් විසඳුම් මාලාවක් දෙන්න බැරිද? මෙන්න මේ ප්‍රශ්නය විසඳන්න මේ විසඳුම් මාලාව එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා කරලා විසඳන්න ඔබතුමාලා ලෑස්තිද? ඔබතුමාලා මේකට මුල් වෙන්න සූදානමක් තියෙනවද ජනතා විමුක්ති පෙරමුණ හැටියට? අවසන් වටේදී තාමත් කෙටියෙන් වෙලාව ඉක්මවස් දෙන විනාඩි 3ක වෙනි කාලේට ඔබතුමා කෙටියෙන් අවසන් වටේ. හරි. පැහැදිලිවම මේ වෙලාවේ හැටියට අපිට කියන්න තියෙන්නේ එකම මේසයකට එන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එකම මේ අපේ අනුරිසානායක සහෝදරයා කිව්වා අන්තර්වාර කතාවක් තියෙනවා නම් කරමු. හැබැයි තරුණයන්ගේ ඉල්ලීමක් තියෙනවා, රටේ පොදු ඉල්ලීමක් තියෙනවා. ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි කියලා. ජනාධිපතිවරයා දූරෙන් ඉවත් වෙනවා නම් පැහැදිලිවම අපි ඉතුරු ටිකත් එක්ක මේ කතාව අන්තර්වාර රජයක් අපි පවත්වාගෙන යමු. ඒ ගැන කතා කරමු කියලා. එහෙම නැති අවස්ථාවක අපිට ඊට අමාරුයි කියන කතාව කියලා තිනවා. මම කියන්න ඕන සුධර්මන් විශේෂයෙන්ම මෙන්න මේ තරුණයාගේ නැගිටීමත් සමස්ත රටේ මේ තියෙන ප්‍රශ්නයට හේතුභූත උනේම වැරදි ආදර්ශය. නායකත්වයේ වැරදි ආදර්ශය විසින් සැලකිය යුතු විනාශයක් මේ රටට කළා. රොසේන් චානක ඝාතනය කරපු වෙලාවේ පොලිස්පතිවරයා ඉල්ලාස් වුණා. ඉල්ලාස් වෙච්ච පොලිස්පතිවරයාට දෙනවා බ්‍රසීලයේ තානාපතිකම. ටික කාලයකට පස්සේ
මෙන්න එයා වාඩිලා ඉන්නවා නීති හා සාමය අමාත්‍යාංශයේ ලේකම් විදියට. එතකොට දුන්න දේ ආදර්ශය ඒක මේ රටේ තරුණයා බලාගෙන හිටියා. දැන් ආවා වැරදි ආර්ථික ආදර්ශයක් සල්ලි අච්චු ගහමු. ඕගාල සල්ලි අච්චු ගහමු. දැන් සල්ලි අච්චු ගහලා කාටද දුන්නේ? 5000 ගානේ බෙදාගෙන ගියා. ඉතින් විපක්ෂය හැටියට අපි කිව්වා මේ මොකද්ද මේ කරන විනාශය? සල්ලි අච්චු ගහලා රුපියල් 5000 බෙදාගෙන ගියා. ඒව එදා වේල බැලුවා මිසක් ඊට එහා දේවල් බැලුවේ නෑ. අද ඩොලර් එක 340යි. එතකොට කාගේ ප්‍රශ්න නිසාද? මම කියන්නේ සුධර්මන් මේ සියලු වැරදි කළා ජනාධිපතිවරයා කියනවා නම් අනේ මට සමා වෙන්න මම මේ වැරදි ටිකක් කළා දිනවා කියලා. මං කියන්නේ සමහර වැරදි සමාව දෙන්න පුළුවන්ද? මේ රටේ කුෂිකර්මයට කරපු විනාශයට සමාව දෙන්න පුළුවන්ද? ඒක නිසා අපි අදටත් කියන්නේ මේ රටේ නායකයන් විදිහට ජීවත් වෙන්න. ඒක නිසා පැහැදිලිවම අපි මේ වෙලාවේ රටේ නායකකාරකාදීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රට තවත් අගාධයට යවන්න එපා. ඔබගේ ක්‍රියාකලාපයේ සැලකිය යුතු මට්ටමින් මේ රට විනාශ කරන්න පාදක වුණා. ඔබ තමයි මේ රට විනාශ කරේ. ඒක නිසා තමයි 73 වසරක 74ක වසරක දේශපාලන සාපේ නිමා කරමු කියන සටන් පාඩයක් තියෙනවානේ. ඉතින් ඒක නිසා තට්ටුමාරු දේශපාලනයේ අවසන් භාගයට අපි ඇවිල්ලා ඉන්නේ. අපි කවුරුත් මේ රටට ණයයි. ලක්ෂ 9ක් ණයයි. එතකොට අපිට දැන් යන්නේ නමක් නැහැ. ඒකින්ද මේ යන්නේ නමක් නැති රටේ තවත් කුප්‍රකට දේශපාලන කුමන්ත්‍රණ අදින්නේ නැතුව ඇත්ත මිනිස්සුන්ට කියලා මෙතුමා කිව්වා වගේ ඇත්ත தත්ත්වය පැහැදිලි කරලා දීලා මේක රටේ ජනතාවත් එක්ක මේ තියෙන දුක සැප බෙදාගමු. ඒක තමයි අපේ ප්‍රතිභා මහානාමේ මහත්තයා දැන් ඔබතුමා වෘත්තිකයෙක් හැටියට එක පැත්තකින් විද්වතෙක් හැටියට දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා ඉවරයි. දැන් මම මේ පුන කියන දේ. දැන් අපි මැදිහත් වෙමු නේද මේ ප්‍රශ්නෙට? මම හිතන්නේ ඔබතුමාලත් මේකට එක තැනකට ඇවිල්ලා දේශපාලනයේ පැත්තකින් තියෙනවා ඔබතුමාලා වෘත්තිකයන් හැටියට අපි මාධ්‍යවේදී මේ සියලු දෙනා හැටියට අපිට එක මේසයකට එන්න බැරිද? පුළුවන් දෙන්න බැරිද මේ විසඳුම් මාලාවක්? කියන්නේ මේ ඉල්ලීම මම හිතන්නේ ජනාධිපතිතුමා යා යුතුයමයි කියලා කියනවා. දැන් ඔබතුමාලා පැහැදිලි කරලා යුවර්සිල මහත්තයා පැහැදිලි කරලා ගියොත් කවුද එන්නේ? ඊළඟට යන්න ඕනේ මේ ක්‍රමයම තමයි. මේකද විසඳුම? ඔබතුමා අවසාන වශයෙන් කියන්නේ මොකද්ද? ඇයි එක තැනකට ඇවිල්ලා මේ යම් විසඳුමක් රටට දෙන්න බැරි? දැන් මේ වෙනකොට ගෝල් ෆේස් එකේ ඉන්න තරුණ ප්‍රජාව එක ඩෙස්ක් එකක් ඇරලා තියෙනවා වෘත්තීය වේදීන් සහ ස්වෙච්ඡා සංගම් වල ඉල්ලීම්. අපිත් ඉල්ලීම් 18ක් ඒගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මණ්ඩලයක් පත් කළා තරුණයන් විසින්ම ඒ ඉල්ලීම් හදලා මං හිතන්නේ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. අපි තාම පරක්කු නැහැ. අපි තාම වලපල්ලට වැටිලත් නැහැ. හැබැයි වලපල්ලට ගෙන යාම මේ දවස් 8ත් සිදු කරා හෙටත් පාර්ලිමේන්තුවේ සිදු කරයි. ඒක ආණ්ඩුව ඈත් කරනවා ඊළඟට විපක්ෂය ඈත් කරනවා කිසිම විදිහකට පැත්තට දෝලණය වෙනවා මිස තාම කතානායකවරයාටත් බෑ මේක පාලනය කරගන්න. ඒ නිසා මුලින්ම කරන්න ඕනේ මෙතන 225 තුලින් අලුත් කතානායක කෙනෙක් පත් කරගන්න. එහෙම නැති වුණොත් මේ වැඩේ කරන්න බෑ. හැම වෙලාවෙම කල්තබබ යනවා. ඒ නිසා අපි කල යුත්තේ අර ක්‍රම දෙකකට. මම ඉතින් ස්වාමින් වහන්සේලා ට්‍රේනිකායක දීලා තිනවා යෝජනා මාලාවක් වෙනත් සංවිධාන දීලා තිනවා මේ වෙනකොට වෘත්තීය සංවිධාන වෘත්ති වේදීන්ගේ සංවිධාන විශාල වශයෙන් ඇවිල්ලා තිනවා. ඒ නිසා මම හිතන්නේ තාරුණ්‍ය නිදි නෑ මේ වෙලාවේ. ඒගොල්ලෝ ඒ කියන සියලු අදහස් අරගෙන සම්පින්ඩණය කරලා මං හිතන්නේ ඒගොල්ලෝ යම්කිසි වාර්තාවකට වඩා ඉදිරිපත් කරයි වටිනා ලියවිල්ල. ඒ ලියවිල්ල තුල නීතිය පැත්තෙන් ආර්ථිකයේ පැත්තෙන් සමාජයේ පැත්තෙන් අන්න ඒකට උදව් කරන්න ඕනේ සියලු දේශපාලන පක්ෂ. දැන් දේශපාලන පක්ෂත් බලන්නේ මෙතන කොහොම හරි කියලා නායකත්වය ගන්න. ඒක නෙමෙයි. ඒගොල්ලෝ ක්‍රෙඩිට් එක අරගන්න එක නෙමෙයි කරන්න ඕනේ. තරුණයා එක්ක තරුණයා ඉදිරියේ තබාගෙන. මේක තමයි 88 89 වරද්දගත්තේ. නමුත් ඒ වරද නැවත වෙන්න දෙන්න නරකයි. තාම පරක්කු නැහැ. අපිට පුළුවන්. මට එකම දුක ඇයි මේ ඉන්දියාව ගන්නේ IMF එකට? මට හරි දුකයි ඒක. මොකද ඉන්දියාව මෙතුමා මොනවා කිව්වත් බලන්න මේ සාකච්ඡාවල ඉන්නේ ඉඳගෙන කවුද කියලා. මොකද අපෙන් යවලා තියෙන කෙනා ආර්ථිකය ගැන දනීද? තාමත් අර මෙතුමා කිව්වා වගේ දැන් මේ ආර්ථිකය ගැන ආචාර්ය එන්නෙන් පෙරලා ඉගෙන ගත්තා. මෙතනින් ප්‍රශ්න අහනකොට කවුද උත්තර දෙන්නේ? දැන් සුධර්මන් මගේ හොඳම හිතවදා කියලා මට හැම දෙයකම කරන්න බෑනේ සුධර්මන්. ඉතින් ඒව තාම තීරුම් අරගෙන නැහැ. ඒ නිසා මේක දන්න කෙනෙක් ගියේ නැත්තම් ඉන්දියාව ගිලිනවා අපිව. ඒකෙන් අපි මොකද එයාගෙන් උපදෙස් ගන්නලු. ඒතකොට අපි මොන ආර්ථික සැලැස්මක් හැදුවත් IMF යන හොඳ වුණා
ඉන්දියාවත් එක්ක යන්නේ නේ. දැන් අවසානයේ ජයශංකරුත් දාලා තියෙනවා ඕන වෙලාවක එන්න අපි ප්‍රාන්තයක් හැටියට ගන්න කියලා. නෑ ඒක මම හිතන්නේ ජයශංකර මහත්මයා කියලා තිනවා ඒක වැරදි ඔබතුමා කාලේ ඔබතුමාට ඒකත් එක්ක පිළිතුරු දෙන්න පුළුවන්. ඔව්. දැන් මට මේ ආණ්ඩුව වෙනකොට ඉන්දියාවේ කතා කරන්නලා තියෙන අන්තිමට මේ තත්ත්වය අනුව දැන් මට පේන්නේ තියෙනවා. අත වශයෙන් මම හිතන්නේ අර ඒ කාරණේ ගැන කිව්වොත් ඉන්දියාවේ ජයශංකර මහත්මයාගේ නමින් ට්වීට් එකක් දාලා තිනවා ලංකාවේ ප්‍රාන්තයක් වෙන්න කැමති නම් කියලා. ඒක මම ජයශංකර නෙමෙයි. ඔව් ඒක බොරුවක් කියලා. ජයශංකර විතර නෙමෙයි තව ගොඩක් අය ඉන්නවා. මම ඉන්දියාවේ මෑත කාලේ ගියා. මම කර්ණාටක හිටියේ. කර්ණාටකේ ඉන්නවා මහමදිත් කියනවා ඕගොල්ලෝ එනවනම් අපි ඕන වෙලාවක බාර ගන්නම් කියලා. ඒක කවර් කිරීමක් නෙමෙයි මම කියන්නේ. ලෝකේ රටවල් තුනයි තියෙන්නේ මේ ආණ්ඩුවට. අපි ලෝකේ රටක් ඒක තමයි ඉන්දියාව එතන ඉන්නවා. නෑ මෙහෙම අපි ඩිප්ලොමැටික් බ්ලන්ටර් එකක් කරන්න බෑ මෙතන මම හිතන්නේ මේ වගේ අවස්ථාවක අපි කියන්න හොඳ නැහැ ඉන්දියාව එහෙම කිව්වයි කියලා. ඉන්දියාව ඒ වෙනුවෙන් අපේ ප්‍රාන්තයක් වෙන්නේ කියලා කියපු කතාව බොරුවක් කියන එක ඒගොල්ලෝ කියලා දෙන නිලවාසයේ. මම හිතන්නේ අපි මේ වගේ මාධ්‍යයක ඒක කියන එක වැරදි. ඔබතුමා කියන එක කිව්වොත් තවත් හොඳ නැහැ. මම කියන්නේ අනික මම හිතනවා දැන් මේකේ ඉල්ලීම් තියෙනවා. ලංකාවේ ඉල්ලීම් එක තමයි එන්නේ. ලංකාවේ එතකොට ඒ ඉල්ලීම් වලදී අපිට යම්කිසි කොටසක් විකුණන්න හරි වෙයි. ඒක තමයි අවසානයේ. මම දන්නේ මම ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න මට හිතුවක් නමුත් දැන් සබ්රි මහතා ආධිපත්‍ය තිච්ච අලි සබ්රි මහත්මයා මුදලමතුලෙන් පත් කළා තියෙනවා. මම හිතන්නේ හිටපු අය අතරින් ගත්තයින් පස්සේ මම හිතන්නේ ඒකතෝ පත් කරපු හොඳ පත් කිරීමක් ඉන්න අයගේ. එතුමා අධිකරණ ඇමතිතුමා වශයෙන් යම් කිසි වැදගත් කාර්යයක් කරා. මගේ පෞද්ගලික මතය. ඊළඟට එතුමා විතරක් නෙමෙයි මෙතන ඉන්නවා පත් කරානේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මහ බැංකුවේ අධිපතිතුමා ඒගොල්ලෝ ඔක්කොම ගියානේ මෙතන. ඒ නිසා මම හිතන්නේ අපි ඒගොල්ලෝ IMF එකේ හිටිය අය. ඒගොල්ලෝ IMF හිටපු අය. ඒ හින්දා එතන ඒගොල්ලන්ට යම් ගෞරවයක් අපි දිය යුතුයි කියලා මම හිතනවා. ඒගොල්ලන්ට මේ හැකියාවක් තියෙන සාකච්ඡාවක් කරන්න. ඒ වගේම උපදේශක මණ්ඩලයක් පත් කළා තියෙනවා අජිත් කුමාර ස්වාමීතුමා ප්‍රමුඛව. ඒ නිසා මම හිතනවා එතන නියෝජිත පිරිස සම්බන්ධයෙන් මම නම් සෑහෙනටපත් වෙනවා ඒ අය සම්බන්ධයෙන්. නමුත් මම මෙතනදි කියන්නේ දැන් මට ආණ්ඩුවයි ඉන්දියාවෙන් බැට් කරන්න අන්තිමව දැන් කරන්න දෙයක් නැහැ. මේ නමුත් දැන් මෙතන මම කියන්නේ අපිට මෙතනින් එහාට පැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයිනේ. ඒ පැනීම සඳහා වැඩපිළිවෙලේදී විශ්වාසය තහවුරු කිරීමයි අවශ්‍ය වෙන්නේ. විශ්වාසය තහවුරු කිරීම සඳහා තියෙන ලොකුම ප්‍රශ්න තමයි අත් වශයෙන් පසුගිය කාලයේ මුළුල්ලේ එක්තරා විදියකට අපි ක්‍රියා කරේ ටිකක් මම හිතනවා විශේෂයෙන්ම මම කියනවා රජය ටිකක් උද්දච්චාකාරයට ක්‍රියා කරේ. ඒ කියන්නේ වෙනත් කට්ටියත් කිසි දෙයක් අහන්නෙත් නැහැ, වෙන අය සම්බන්ධ කරලා නැහැ, විපක්ෂ සම්බන්ධ කරගන්නෙත් නැහැ. අපි හොඳටම කරනවා කියන අදහසින් මේක යන්නේ. දැන් එහෙම ගිහිල්ලා අපි හිරවලා තියෙනවා. ඒතකොට මේ අනිත් පැත්තේ විවේචනයක් ඒමත් සාධාරණයි. දැන් අපි දැන් ඔබතුමා වුණත් කිව්වා පහුගිය ආණ්ඩුව මේ දැන් ඔබතුමා කිව්වා මේක එකතු වෙන්න ඕනේ. හැබැයි පහුගිය ආණ්ඩුව මෙහෙම කරා කියලා කියනවා. මම කියන්නේ ඒතකොට අනිත් පැත්තට උත්තර දෙනවනේ. දැන් මම උත්තර දෙන්න ගියේ නැහැ මෙතන. නමුත් නැත්තම් වෙන්නේ දැන් අපටත් කිව්ව හැකි අනිත් පැත්තට. දැන් ඒතකොට තේරුමක් නැහැ. අපි මෙතන දැන් මේ ප්‍රශ්නෙට වැටලා තියෙනවා. ප්‍රශ්නෙන් ගොඩට එන්න ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ. එතනදී මම හිතන්නේ එකක් දෙයක් වෙන්න ඕනේ. එකක් තමයි accountability එක ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ යම් කෙනෙක් යම් දෙයක් කරා නම් ඒ ක්‍රීම් සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනේ. ඒතකොට විධායක ජනාධිපතිතුමාට විශ්ව යටතේ දීපු බලය අති විශාල නිසා එතුමාව ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ නිසා 19 දිහාවට යන්න ඕනේ කියලා අද කියනවා නම් අද අගමැතිතුමාවත් කියලා තිනවා හැමෙලෙමට යන්න ඕනේ කියලා. ඒතර රජයේ යෝජනාවක් වශයෙන් එනවා නම් මම හිතනවා අපි ඔක්කොම ඒකට සහාය දීලා ඒකට හදාගන්න. විපක්ෂ යෝජනාත් අරගෙන. ඒ කෙටි කාලන වශයෙන්. ඊට පස්සේ අන්තර්වාර පාලනයක් ගොඩනගා ගන්න පුළුවන්. ජනාධිපතිතුමා යන්න කිලිලීමක් තියෙනවා. එතුමා ගියොත් එහෙමයි නොගියොත් යවන්න ක්‍රමයක් නැහැ අත්ත වශයෙන්ම. එතකොට ඒක ඉතින් උතරතුමාගේ බලතල අඩු කිරීම 19 බලාත්මක කිරීම තුළ යම් එහෙම වෙන්න පුළුවන්. දෙයක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්න පුළුවන් නේ. එතකොට එතුමා ඉන්නවා. නමුත් පාලන බලය පාර්ලිමේන්තුවට එනවා. එතකොට පාර්ලිමේන්තුව ඇතුළේ එකතාවයක් හදාගෙන අන්තර්වාර පාලනයක් හදාගෙන මේ අවුරුදු එකමාරක් හරි අවුරුද්දක් හරි යම් කිසි කාලයක් ගමන් කරොත් මේ IMF එකත් එක්ක ගනුදෙනුව කළා ඉන්දියාව එක්ක හෝ එක එක්කවත් විශේෂයෙන් වැටෙන්නේ නැතු වෙන්න පොදු ප්‍රතිපත්තියක් මත යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ නීතිඥ සංගමයත් කැඳවලා තියෙන විශේෂ මහසභා රැස්වීමක් ඒකත් සාකච්ඡා කරන මේ වගේ මාතෘකාවක් ගැන මොකද්ද ඉදිරිපත් කරන යෝජනා කියලා සෙනසුරාදා. ඉතින් අපි හිතන්නේ පක්ෂයක් පැත්තෙන් නෙමෙයි. මේ අවස්ථාවේදී අපිට කරන්නලා තියෙන්නේ රට ගොඩනැගීම සඳහා පොදු වැඩපිළිවෙලක් ගන්න. ඒ නිසා මම හිතනවා අපිට මේ ව්‍යවස්ථාවේ 19 ගෙනල්ලා ඒ අවශ්‍ය වෙනස්කම් ඇතුව අන්තර්වාල ආණ්ඩුවක් හදලා කැබිනට් මණ්ඩලය සීමා කළා මේ නිශ්චිත කාරණේ විතරක් කරන්න. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ අලුත් කැබිනට් මණ්ඩලය දැම්මන් පස්සේ ඒ කැබිනට් මණ්ඩලයේ ඉන්න ගුවන් සේවා ඇමතිතුමා කියනවා ප්ලේන් ගන්නවා කියලා. ඉතින් එතකොට මේ IMF එකත් ගිහලා කරන කතාවයි මේකයි වෙනස්නේ. ඉතින් ඉන්න පොදු ප්‍රතිපත්තියක් එකඟ වෙලා යන ප්‍රතිපත්තියක් හදාගෙන යන්න අවශ්‍යයි කියලා තමයි මම නම් කියන්නේ මේ අවස්ථාවේ ඒක පරක්කු කරන්න බෑ. යුවර් සිල්ලා මහත්මයා ජනාධිපති නීතිතුමා හැටියට ඔබතුමා අවසාන වශයෙන් දැන්
මේක දැන් එක පැත්තකින් බැලුවහම හිතෙනවා දැන් මේ තරුණයන් ඔබතුමා ඉදිරිපත් කළ අර යෝජනා මාලාවක්. ඒ කියන්නේ මේ ඔවුන් පිච් එක හැදුවට පස්සේ මැච් එක ගහන්න වෙනින් අය එන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කවුරු මැච් එක ගැහුවත් මැච් එක හරි විදියට ගහන එක තමයි විය යුත්තේ. දැන් ඔබතුමාලාට මහා දැවැන්ත වගකීමක් තියෙනවා. මොකද ඔබතුමා දිගින් දිගටම කිව්ව දෙයක් තමයි 19 හෝ 20 හෝ 17 හෝ 18 බලාත්මක වෙනවට වැඩිය සමස්ත ව්‍යවස්ථාවම වෙනස් වීමක්. මම හිතන්නේ රට ඉල්ලන දෙයක් තමයි මේ කේවල മന്ത്രി ක්‍රමය, සමානුපාතික മന്ത്രി ක්‍රමය. මෙන්න මේ තුල තමයි නිර්මාණය වුණේ මේ අර්බුද රැසක්ව. පළාතට മന്ത്രി කෙනෙක් නැති එක. අපි කවුද අපේ മന്ത്രിතුමා කියලා කියන්නේ කෙනෙක් නැති එක. ඒ කියන්නේ අතේ සල්ලි තියෙන මිනිහා മന്ത്രി කෙනෙක් වෙලා එනවා කිසිදු දේශපාලනයක් හෝ යම් උගත්කමක් බුද්ධිමත්කමක් නැති උදවිය. මෙන්න මේ තැනට රට ගේන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්ද? සමස්ත ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද මේ දැන් තියෙන පාර්ලිමේන්තුව තුළ? මම හිතන්නේ අනිවාර්ය සමස්ත ව්‍යවස්ථාව නෙමේ සුධර්මන් ඔබ අවසානට අහපු ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේකෙදි නීතිඥවරුන්ට ලොකු කාර්යභාරයක් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මේ දරුවෝ මෙතනට එනකොට ආවේ ওই නීතිමය පසුබිම දැනගෙන නෙමෙයි. ඒ නිසා තමයි ඔය ගෝටා ගෝ කියන ටැග්ලයින් එක දාගෙන ආවේ. මේක අපි හිතට හොරා බෙහෙත් කන්න ඕනේ නැහැ. අපි ඒකේ ලස්සන කෑල්ල අරගෙන අපේ දේශපාලඥයෝ ඒක ප්‍රයෝජනට අරගෙන දැන් යන්න කිව්වනම් යනවා කියන. එයා යා යුතුයි කියන தත්ත්වය ගැන මගේ තර්කයක් නෑ. එයා වැඩ කරේ නැත්නම් එයා මේ අපේ රටේ ප්‍රශ්න වලට හරි පිළිතුරක් නැත්නම් ඉදිරියට කරන්නේ නැත්නම් එයා තියාගෙන වැඩක් නැති කතාව නෙමෙයි මෙතනදී. හැබැයි කොහොමද යවන්නේ සහ ඊළඟ ප්‍රතිඵලය කොහොමද? ඒකට අපිට අර දැන් ඕන දෙයක් වෙච්චාදෙන් අපිට මේ මනුස්සයා ගියාම ඇති අපිට එයාගෙත් එක තමයි තරහ තියෙනවා කියන්නේ අන්න එතන ඉන්නේ වෛරී චේතනාව. ඒක කුහකත්වයේ. ඒ කොටසක් කුහකත්වයෙන් කතා කරනවා අනිත් කොටස වෛරයෙන්. මේක අපි කියලා දෙන්න ඕනේ. පුතේ දුවේ මේකෙදි ව්‍යවස්ථාවේ මේ තියෙන ක්‍රමයේ අනුව ඔහොම ওই මිනිස්යාගේ බලතල ටික අඩු කරන්න ඕනේ. ඒතර ඒ බලතල අඩු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමත් පියවරක් අරගෙන තියෙනවා. අමතයත් ඒ ගැන කතා කරනවා. ඒතකොට ඒකෙදි 20 අවලංගු කරලා 19 එතනට බල ගන්නවලා ඒකට අලුත් වැඩියා කිරීම කරලා ඉවරලා ඒක එහෙම විදියට ගෙනාවොත් ඒක ආයෙත් එම තත්ත්වෙම තමයි ඇති වෙන්නේ. ඒකට අලුත් වැඩියා කිරීම කරලා ඒක අනවශ්‍ය දේවල් ඉවත් කරලා හොඳ දෙයක් තව ඇතුළත් කරනවා නම් කරලා වහාම ක්‍රියාත්මක කරන්න පුළුවන් දේ ඒකයි ස්වධර්ම. ඒක පහදලා කරලා දෙන්න ඕනේ දරුවන්. ඒ නිසා අපි ඒක කළොත් ප්‍රමාණවත්ද? ඕගොල්ලෝ ඒකෙන් සෑහීමටපත් වෙන්න මේ වෙලාවේ. දැන් ඕගොල්ලෝ ඉල්ලන විදිහට මැතිවරණයකට ගියොත් මොකද වෙන්නේ? අපේ රටට ඒක දරන්න බෑ. මාස 6කින් ඒක කරන්න බෑ. මාස 6කින් මේ සල්ලි වියදම් කරගෙන අපිට මේ දේ කරන්න බෑ. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒකට. ඒ සාකච්ඡාව කරන්න ඕනේ සර්. ඒ ළමයි එතකොට මං හිතන්නේ එච්චර දරදඬු ප්‍රතිපත්තියකදී කියලා. අපේ දේශපාලඥයෝ නම් දරදඬු. රජයේ දරදඬුව හිටියා. මේ ඉන්න විපක්ෂය දරදඬුයි. ඒගොල්ලෝ එන්නේ නැහැ මැදකට. ඒගොල්ලෝ කියන්නේ ඔයා ගියාට පස්සේ අපි කතා කරන්න. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපේ රට වෙනුවෙන් ඔයා ඔතන යන්නේ ඉන්න එක අපි කැමති නැහැ. ඔයා ඔතන ඉන්නවට අපි කැමති නැහැ. නමුත් ඔයා හිටියත් නැතත් අපි රට වෙනුවෙන් වැඩක් කොටසක් කරනවා අපිට කරන්න පුළුවන් පාර්ලිමේන්තුව තුල. ඒ නිසා අපි විශ්ව ව්‍යවස්ථාව අයින් කළා දානවා. ඔයාගේ තටු කපනවා. ඊට පස්සේ ඔයාගේ 19 හරහා අපි වැඩ ටිකක් කරනවා. ඊට පස්සේ ඒ අයට කියන්න ඕනේ මේ ඡන්දකමේ වෙනස් කරන්න ක්‍රමවේදය අපි සකස් කරලා තියෙනවා. ඕගොල්ලෝ කියවලා බලන්න. ඔය දැන් අද මේ විපක්ෂ නායකතුමා විශාල ව්‍යවස්ථා සංශෝධන වගේ ඉදිරිපත් කළා. මේ වෙලාවේ කළ යුතු දෙයක් නෙමෙයි. මාස 6කට මේක කරන්න ඕනේ. මම තවදුරටත් සුධර්ම තව එහාට යනවා. ඒ දරුවොත් එක්ක කතා කරලා බලන්න ඕනේ. අපිට ඕගොල්ලෝ මේ ඉන්න කැබිනට් මණ්ඩලය කරන දේ කැමතිද? එහෙම නැත්නම් 17 දෙනෙක් ඉන්නවා මේ රජේ. පළාත මේ ලයිස්තුගත മന്ത്രിවරු ඒ අයට කතා කරලා කියන්න ඕනේ. ඒකෙන් දෙන්නේ දැන්ටමත් කිව්වා. ඒ දෙන්න තමයි එක්කෙනෙක් අලිසබ්රි එයා හිටියේ හිතු කෙනෙක් ඇත්තටම. එයා කිව්වා මම ඕනනම් යන්නම් මම සුසු නැත්තම්. ඊට පස්සේ රාගවන් කියන කෙනත් කියලා තියෙනවා සාකච්ඡාවලදී ඊයේ ඒක එල්දර වුණා. එයාත් කිව්වා තියෙනවා මම යන්නම් කියලා. හැබැයි එයාට යන්න දීලා නැහැ. ඉතින් ඒ වගේ අනිත් අයටත් කියලා මේ එළියෙන් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වැඩ කරන ඉන්නවා බුද්ධිමත් මොලේ කල්පනා කරලා කටයුතු කරන්න පිරිසක්. ඒ පිරිසෙන් කවුද ඒගොල්ලෝ නියෝජනය කරන්නේ? එතකොට සජබේ ඉන්නවා ඒ සම්බන්ධව කටයුතු කරන විද්වතුන්. එතකොට මේ ආණ්ඩුවේ ඉන්න ඒ සම්බන්ධව ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දේශපාලනේ මෙතනට ගේන්න බෑ. ඕගොල්ලන්ට සල්ලි වියදම් කරන්න විදිහක් නැහැ. වරප්‍රසාද වරදාන දෙන්න බෑ. ඇවිල්ලා ඕගොල්ලන්ගේ බුද්ධිය 6 මාසයකට යොදවන්න. ඒ 6 මාසය තුල කටයුතු කරනකොට ඕගොල්ලෝ නිර්පාක්ෂිකව එන්න ඕනේ. ඒ විදිහට ඇවිල්ලා මේ රටේ අමති මන්ත්‍රීවරු හැටියට ගන්න පුළුවන්. අපේ කවුද මේ රාජපක්ෂ එනවා බසිල් රාජපක්ෂ එනවා කිව්වම ඔක්කොම ටික නැගිට්ටේ මේ අපි අස්සෙන්නම් කියලා.
ඇයි දැන් කරන්න බැරි? ඒගොල්ලන්ට ජනාධිපතිතුමාට කොන්ද තියෙන්න ඕන කියන්න මේ වෙලාවේදී තමුන්නාන්සලා යන්න මේ රට වෙනුවෙන් මේ දරුවෝ වෙනුවෙන් යන්න ඒක විශාල කැපකිරීමක් අපි අගය කරනවා. ඒ කැපකිරීම ඒ අය ඉවත් කර ගමම්ම අර කට්ටියව ගෙනල්ලා ඉවලා ඒ බුද්ධි මණ්ඩලයේ හැටියට ඒගොල්ලෝ තියලා ඒ දරුවන්ටත් අවස්ථාවක් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන් දැන් දරුවන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. ඔවුන්ගේ යෝජනා මෙතුමා කිව්වාගේ ඔවුන්ගේ යෝජනා හරහා අර බුද්ධිය සහ අත්දැකීම තියෙන කට්ටිය තමයි මේ වෙලාවේ කටයුතු කරන්න පුළුවන් මේ මාස 6 තුලදී. මේ දේශපාලනඥයන් එක්ක කරන්න බෑ. ඒ අය එක පැනම ප්‍රශ්න වෙනවා. එතකොට මම හිතනවා රාජ්‍ය නිලධාරීන් ටිකක් වෙනස් වෙයි. මොකද අර තියෙන පුරුද්ද නැති වෙලා මේ වෙලාවේදී රට ගොඩනගන්න ගිහිල්ලා ඒ කටයුත්ත 6 මාසෙක් කළාට පස්සේ ඕන දේශපාලන පක්ෂයක් ඇවිල්ලා තමන්ගේ ඒ තියෙන ක්‍රියාවල් පෙන්නලා ඉවලා රට බාරගත්තට කමන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට අර මැච් එකක් ගහන්න පිච් එකක් නැතු වෙනවා වගේ නන්නත්තර වෙලා මේ රට අගාධයටපත් වෙනවා, අරාජික වෙනවාමයි. ඒ තත්ත්වයට වෙන්නවට අපි කැමති නෑ. ඒක හරි දුක්ඛදායක දෙයක්. හැබැයි මෙතනදී නීතිඥ ප්‍රජාව ඔය මැදිහත් වුණා වගේ ශ්‍රී ලංකා නීති සංගමයේ සහ ඒ අදාළ නීතිඥ කොටස් මේ අයට උපදෙස් දීලා මේ නීතිය හරියට පහදලා දීලා ඔය අය සමාජ තලයට ගෙනාවොත් මම හිතන්නේ අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන්. අපි සුධර්මන් මේ තියෙන 71 කරලා තිබ්බා අපි ගොඩ ආවා. ඊළඟට 88 89 තිබ්බා, කළු ජූලියේ තිබ්බා. ඒ දේවල් වලින් අපි ගොඩ ආවා. සුනාමිය තිබ්බා අපි ගොඩ ආවා. අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් සුධර්මන්. ඒ නිසා එකම දේ තියෙන්නේ මේ නරක විදිහට හිතනවා. අර අපි කියනවනේ අමුකෑව වගේ හැසිරෙනවා කියලා. ඒ తත්වය මම හිතනවා ඉදිරියේදී වෙනස් වෙයි. ඒ වෙනස් වීම තුල අපිට පුළුවන් වෙයි යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්න පුළුවන්. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ඉතාමත් හොඳ සාකච්ඡාවක් අපිට පවත්වන්න පුළුවන් වුණා. ඒකම ආරාධනාවක් කරනවා තුලාව දේශපාලන සංවාදයේ හැටියට ස්වාධීන රූපවාහිනිය හැටියට ගෝල් පේස් පිටියේ ඉන්න තරුණයන්ටත් මේ තුලාව විවෘතයි. අපි වේදිකාව හදන්න සූදානම් මේ තුලාව දේශපාලන සංවාදයට එන්න. ලබන සතියේ වුන් සූදානම් ඔවුන්ගේ නියෝජිතයෝ දෙදෙනෙක් මේ තුලාව දේශපාලන සංවාදයේ සමග මම හිතන්නේ ඔබලා වැනි විද්වතෙකුත් මේ මණ්ඩපය තුල සිටිනවා නම් ඒක ගොඩක් ප්‍රයෝජනයක් වෙයි. උත්සාහ කරන විවෘත ආරාධනාවක් කරනවා මේ තරුණයන්ට මේ පණිවිඩය කෙසේ හෝ දන්න කෙනෙක් හරි යවන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එන්න විවෘතයි. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වුණත් අපි කිසිදු ભેදයකින් තොරව මේ ඉන්න තරුණයන්ට මේ තුලාව දේශපාලන සංවාදයේ තුල ඉඩ ප්‍රස්තාව හදලා තියෙනවා. මේ ආසන දෙකක් අපි විවෘත කරලා තියෙනවා. ඔවුන්ගේ ඕනෑම නියෝජිතයෙක් එන්න මේ ඇවිල්ලා අපි සංවාද කරමු. ඔවුන්ගේ සංවාදයේ විසන්වාදයක් තියෙනවා නම් ඔවුන්ටත් අවස්ථාව දෙන්නම්. ඒ තුලින් අපි කියමු රටට මොකක්ද විය යුත්තේ කියලා. මම හිතන්නේ මගේ යෝජනාව ඔබතුමන්ලා 200ක් මේක තමයි ජනමාධ්‍ය වගකීම. ජනමාධ්‍යකරුවා පෙරට යන කෙනෙක්. ඒ ජනමාධ්‍යකරුවා ඉඳගෙන මේ තියෙන කුණු වෙච්ච දේශපාලඥයෝම ගෙනලා මෙතන තියාගෙන උදේ ඊටන් රැ වෙනකන් ඔවුන් ගහ ගන්න දිහා බලාගෙන ඉන්න මිනිස්සු කැමති නෑ. මිනිස්සු ඒ නිසා ඒ තත්ත්වය ඔබතුමන් නිවැරදිව කිව්වාගේ ඒ නියෝජිතයට එන්න කියන්නේ ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඔබේ නායක දැන් සමහර වෙලාවට ඒගොල්ලෝ හැංගිලා ඉන්නවා විවිධ හේතු මත. ඒගොල්ලන්ට දීලා තියෙන උපදේශ තමයි ඒ වගේ අවස්ථාවකදී නායකත්වය පෙන්වන්න එපා. හැබැයි සුනිල් වටකල මහත්තයා ඉන්න පක්ෂයේ ආදර්ශය ගන්න ඕනේ. ඒ අය සංවිධානය කරන විදිය ඊටාම දර්ශනීය විදියට ඒ ආදර්ශය අරගෙන ඒ තුලින් ගොඩ නැගිලා ඉන්නවා. නායකත්වයේ ඉදිරියට ඇවිල්ලා කියනවා නම් අපිට මෙන්න මේ දේ තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මස් රාත්‍රම ඉල්ලන්නේ නැහැ. මේ වෙලාවේදී අපි ඉල්ලන දේ රට වෙනුවෙන් ඉල්ලන්නේ. අපිත් මැදකට එන්නම්. මේ පාලකයොත් මැදකට ඇවිල්ලා අපි මේක හදමු. එතෙන්දී මම හිතන්නේ ITN ආයතනයේ හොඳ දෙයක් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් යර්සිල මහත්තයා මම හිතන්නේ ඔබතුමන්ලගේ ආශිර්වාදය ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඔව්. විවෘත ආයතන මම නැවත නැවතත් කියනවා. මේ ඒ සාකච්ඡාවට හවුල් වෙන්න. ඒකට රට පුරාම මේක සාකච්ඡාවට එකතු වෙනවා. මම හිතන්නේ ඔබ හොඳ ආදර්ශයක් දෙන්නේ වගේ. අපි තැනකින් පටන් ගත්තොත් ඒක තමයි. ඒකට මූලිකත්වය දුන්නොත් මම හිතන්නේ ඒ අය ඒ ඉස්සරහට එයි. මම වටකල මහත්මයාගෙන් තිල්ලීමක් කරනවා ඔබතුමා යම් මැදිහත් වීමක් කරන්න ඒ සඳහා විවෘතයි. එන්න මේ යෞවනත්වයට අපි ආරාධනා කරනවා. මේ මණ්ඩපය ඔබතුමන්ලට විවෘතයි. බලාපොරොත්තු වෙනවා ලබන සතියේ ඒ තරුණයන් මේ තුලාව දේශපාලන සංවාදය තුල සිටී කියලා. අද තුලාව දේශපාලන සංවාදය මේ ඉතාමත්ම හරවත් විදියට ගෙන්න මම හිතන්නේ අපිට මහඟු කාර්යභාරයක් කරපු නීතිඥ සුනිල් වටකල මහත්මයා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා බෙහෙවින් ස්තුතියි ඔබතුමාට. නීතිඥ ප්‍රතිභා මානාමේ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට. ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහත්මයා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තුලාව දේශපාලන සංවාදයේ තුල අද අපි යමක් දෙන්න මේ තරුණයන්ටත් රට ඉදිරියට ගෙනියන්නත් පාලකයන්ටත් මේ කුමක්ද කළ යුත්තේ කියන එක පිළිබඳව මේ පණිවිඩය දෙන්න ලැබීම පිළිබඳව සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. ලබන සතියේ තුලාව දේශපාලන සංවාදයේ තුල හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරමි.